දෙවියන් වහන්සේ යහපත් ආමෙන්. ප්‍රශංසා වේවා. සුදු පියාණනේ වහන්සේට ස්තුති වේවා. ප්‍රාලෝෂා කනේ මාස්කටි. මින්ද්‍රෝලෝෂ්කා දබරස්කෙති. ප්‍රශංසා වේවා. ස්වාමීන් අපේ වහන්සේගේ වචනයට ගමන් කරන මේ මොහොතේ bow your heads and close your eyes. වහන්සේගේ දුවදාරුවන් ස්වාමීනි සභා ගැබ තුල අන්තර්ජාලයෙන්ුත් අපහ එකතු සිටින මේ වහන්සේගේ දුවදාරුවන් ඔබගේ හස්තයටම බාර කරනවා. ස්වාමීනි මමත් ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා. ඔබගේ දිව්‍ය වාදන් දිව්‍ය වාක්‍ය ස්වාමීනි මාගේ මුඛය තුලින් කතා කළ මැනව. ඔබ වහන්සේගේ දරුවන්ගේ ස්වාමීනි ආත්මය මේ උදෑසන ජොලිත කළ මැනව. ඔවුන්ගේ ආත්මික දේකාන් විවෘත කළ මැනව ස්වාමීනි වහන්සේගේ මහඬ ඇසෙන්නට. වහන්සේට ස්තුති වේවා. වහන්සේට ගෞරවය වේවා ස්වාමීනි. වහන්සේට මහිමය ප්‍රශංසා වේවා ස්වාමීනි. මේ සියලු කාලයේ ස්වාමීනි මේ පණිවිඩය සියුමාන වහන්සේගේ හස්තයට පාරකට යටත් කරනවා. නාසරේ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. හලෙලුයා. අපි දේවාභිමුඛයේ වාඩි වෙමු. ආමෙන්. හලෙලුයා. ඉතින් නැවතත් වතාවක් ඔබ සියලු දෙනාම High Life in Christ දේව සභාවේ මේ ඉරු දින සජීව මෙහෙයට ඊටම ආදරෙන් පිළිගන්නවා. And once again we welcome you all with love and respect to High Life in Christ Ministries Sunday service. හලෙලුයා. විශේෂයෙන් අන්තර්ජාලයෙන් ඔබ කොහේ මොන ප්‍රදේශයේ මොන රටේ ඉඳගෙන මේ මොහොතේ අප හා සමග එකතු වී සිටියත් ඔබ සිටින්නේ ආත්මයෙන් නම් ඔබ ඉන්න දෙවියන් වහන්සේගේ අභිමුඛයේ. And especially those who are joining us through the live streaming, wherever you are, if you are in the spirit, you are in the presence of God. ඔබ සැමවත් ඊටම ආදරෙන් අපි පිළිගන්නවා. And we welcome you all with a lot of love. ඉතින් අපි දේශනාව පටන් ගන්නට මොහොතකට පෙර මම ඊටම ගෞරවයෙන් ඔබෙන් යටහත් වෙලා සිටිනවා. හලෙලූයා. තව කෙනෙකුට මේ පණිවිඩය ආශිර්වාදයක් වෙන්න ඔබ තව කෙනෙකු සමග මේ විකාශය මේ සජීව විකාශය බෙදා ගන්නට කියලා WhatsApp මගින් Facebook පිටුව තුලින් ඔබගේ පිටුවේ ෂෙයා කරන්න කියලා අපි ආඥා කරනවා. හලෙලූයා. ආරාධනා කරනවා YouTube තුලින් එහෙම නැත්නම් ඔබගේ WhatsApp පණිවිඩය තුලින් තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න මේ දේව මේ සජීව මෙහෙ බෙදා ගන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. And before we start the service, we kindly invite you to share this live streaming on your social media to be a blessing to someone else. My God will bless you. Hallelujah. මගේ දෙවියන් වහන්සේ ඔබ එසේ කරන විට ඔබට ආශිර්වාද කරනවා. And as you do it, my God will bless you. Hallelujah. Amen. ඉතින් මම අද සැබෑ ප්‍රේමය යන මාතෘකාව යටතේ ඔබ සමග ස්වාමීන් වහන්සේ මට දුන් පණිවිඩය බෙදා ගන්නට සූදානම් සිටිනවා. Today I'm ready to share with you the topic that the Lord has given me, the message that the Lord has given me under the topic of true love. Amen. මේ ප්‍රේමයත් එක්ක ඒ වුණාට මම තවත් අනු මාතෘකාවක් ප්‍රේමයත් එක්ක තව දෙයක් මම අද කතා කරන්න සූදානම් සිටිනවා. But according to this topic, I'll be talking about something else along with love. Amen. හලෙලුයා. ප්‍රේමයත් එක්කම මේක මම දෙවියන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට මට උන්වහන්සේ දුන් පිළිතුරක් අද ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න. And today I'm going to share with you the answer that God has given me to one of my questions. Amen. අපි යෙසායා 53 4 සිට 5 දක්වා බලමු. Let us go to the book of Isaiah chapter 53 from verse 4 to 5. Amen. අපි කියපු පරිම දන්නවා මේ මොකක්ද අපි කතා කරන්න යන වචනේ කියලා නේද? And as we hear the scripture, we already know what we are going to talk about. Amen. යෙසායා 53 4 සිට 5 දක්වා. Book of Isaiah chapter 53 verses 4 and 5. Amen. මොකද්ද පළවෙනි වචනේ ඔබ දකින්නේ? What's the first word that you see? සැබවින්ම. It's surely. Amen. සැබවින්ම. Surely. හලෙලූයා. උන්වහන්සේ දෙනවා මෙතන අපිට කියනවා මේ ඊළඟට කියවන්න යන දේ සැබවින්ම මේක සදාතන සත්‍යයක් කියලා උන්වහන්සේ මේ සැබවින්ම කියන වචනේ එතෙන්ට දාලා අපිට උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරනවා. And the Lord is confirming his emphasizing on the words that are coming after this the word surely, that this is for sure, this is 100% something that he has done. Amen. For sure. Amen. සැබවින්ම මොනවද වෙලා තියෙන්නේ? උන්වහන්සේ උසුලා ගත්තේ කාගේද? මගේ දුක්ය. For he says surely he took up our pain. Amen. උන්වහන්සේ දරාගත්තේ කාගේ ශෝකයේද?
අපේ ශෝකය. and bore our sufferings. ආමෙන්. මේ පදේම මතේ වටේ 17 කියන උන්වහන්සේ උසලාගත්තේ අපේ වේදනාය උන්වහන්සේ අපේ රෝග දුක් ඔක්කොම දරාගත්තයි කියලා. And we see this same verse in the book of Matthew chapter 17 that says that he took up our pain and he bore our infirmities and our iniquities. ආමෙන්. එසේ වී නමුත් උන්වහන්සේගේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙක්යි අපි සිතීමුව. Yet we considered him punished by God, stricken by him and afflicted. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ මක් නිසාද? අපේ අපරාධ නිසාය. But he was pierced for our transgressions. හැමෝම කියන්නේ මගේ අපරාධ Let නිසායි. us all say, for my transgressions. ආමෙන්. ජේසුස් වහන්සේව තුවාල කරේ මගේ අපරාධ නිසායි. උන්වහන්සේව පොඩි කරනු ලැබුවේ මගේ අයිතුකම් නිසායි. For the Lord Jesus was pierced for our transgressions. He was crushed for our iniquities. ආමෙන්. මොක අපේ කියලා කිව්වොත් හිතෙන්නේ අර සභාව විදියට. ඒ වුණාට මේක පෞද්ගලිකව ඔබ මගේ කියලා කියවලා බලන්න. And when we say our transgression, it feels like it's for the whole church, Sulu- but it's individual. Use the word mine. සූළු පටු මෙලයක් නොවේ කියවලා තියෙන්නේ. It's not an easy price that he paid. ආමෙන්. පොඩි කරනු ලැබුවා මගේ අයිතුකම් නිසාය. He was crushed for my iniquities. මට සමාදානය ගෙන දෙන දඬුවම කාපිටද උන්වහන්සේ පිටට පැමිණුණේය. The punishment that brought us peace was on him. උන්වහන්සේගේ පහර වලින් කාටද සොය ලැබී තියෙන්නේ? මට සොය ලැබී ඇත. And by his wounds I was healed. හලෙලූයා. මේ යෙසායා දිවසිවරයා ආත්මයෙන් අවුරුදු 700කට පමණ පස්සිව වෙන්න යන දෙයක් දැකලා කියනවා මේ මිනිස්සයා විඳින දුක් කන්දරාව තුලින් මනුෂ්‍ය සංහතියට සුවය ලැබෙන්නට යනවා මිදීම ලැබෙන්නට යනවා. Now the prophet Isaiah has seen in the spirit what was going to happen 700 years later. He has seen how much pain one man had to bear for the whole nation to be saved. ආමෙන්. ඉතින් මේ දේම සිහි කරමින් පේදුරුතුමා කියන 1 පේත්‍රස් 2:24 උන්වහන්සේගේ තුවාල වලින් අප සුව කරනු ලැබුවාහුය කියලා. ඒ කියන්නේ අතීත කාලේ. කියන්නේ පේදුරුට අවුරුදු 70කට 80කට ඉස්සෙල්ලා ක්‍රිස්තුස් වහන්සේ මියගිය දේශී කරමේ හො කියනවා ඒ කුරුසයේදී උන්වහන්සේගේ මරණය තුලින් අපට සුවය ලැබී අවසానයි කියලා. And by reminding these words, we see that Peter is saying in 1 Peter chapter 2:24 that he himself bore our sins, and by his wounds you have been healed. හලෙලූයා. හැමෝම කියන්නේ මොනවද? මම සුව වෙලා අවසానයි. I have been healed. ආමෙන්. You have been healed in the past. කොච්චර කාලයකට ඉස්සෙල්ලාද? And how long before? අවුරුදු 2000කට ඉස්සෙල්ලා ඔබ 2000 සුව වී years අවසానයි. ago you were healed. ආමෙන්. ඇයි ඒ? Why is that? සැබවින්ම Surely උන්වහන්සේ දරාගත්තේ මගේ දුක. he has borne our griefs. ආපහු ඔබට ඒ දුක් දෙන්නේ නැති වෙන්නට. ඒ ශෝකය දෙන්නේ නැති වෙන්නට. So that you no longer have to bear that pain and that suffering. නමුත් ඇයි අද කිතුණුවාගේ කතාව මීට වැඩිය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ? But why is the story of the Christian a bit different from this? ආමෙන්. අද අපි මේ සේවය කරද්දි බොහෝ කිතුණුව කතා කළා. කිතුණුව මම මේ එළිය ගැන නෙමෙයි කතා කරන්නේ. ලෝකයා ගැන නෙමෙයි. කිතුණුව කතා කළා බොහෝ වෙලාවට පැස්ටර් මට මේ අසනීපය තියෙනවා. පැස්ටර් මට මේ අර අසනීපය තියෙනවා. පැස්ටර් දොස්තර මේ දේ මං ගැන කිව්වා. ආමෙන් කියලා යාඥා කරන්න කියනවා. But many Christians, I'm not talking about the people of the world, I'm saying Christians come and say, but Pastor, I have this sickness. Pastor, doctor said this about me. Can we pray about it? ආමෙන්. දේව දාසයකට එන ටෙලිෆෝන් කෝල්ස් වලින් වැඩි ප්‍රමාණයක් එන්නේ කවුද? කිතුණුව. The majority of the phone calls that a pastor receives are from Christians. ආමෙන්. ඉතින් අද සභාව තුල ඉන්න අසනීප හොඳ වෙන්නේ නැති කිතුණුව. And even in the church, there are Christians who cannot be healed. හැබැයි වචනේ කියනවා surely සැබවින්ම උන්වහන්සේ දරාගත්තේ අපේ දුකය කියලා. But the word of God says, surely he took up our pain. හලෙලූයා. උන්වහන්සේ තුවාල ලැබි අපේ අපරාධ නිසාය කියලා. And he says that he was pierced for our transgressions. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී ඇත කියලා කියනවා. And he also says that through his stripes we were healed. හැබැයි මේ එළුව කැක්කුම ඉතින් මං වැඩිය ගණන් ගන්න නෑ පැස්ට ඕක එනවා යනවා. But Pastor, I do not really mind this headache. It comes and goes. ආමෙන්. ඔය දොස්තර ගාවට ගියාම ඉඳලා ඉල්ල චෙක් කරාම ප්ලස්ටර් හයි බ්ලඩ් ප්‍රෙෂර් කියලා කියනවා. ඉතින් මං ඔය ටැබ්ලට් එකක් අරන් ඔය ඉන්නවා. හැබැයි වචනේ කියනවා උන්වහන්සේ ලැබු පහර වලින්
අපට සුවය ලැබී ඇත කියලා. Yes, Pastor, when I go to the doctor and get a checkup, they say I have high blood pressure. I just take a tablet and that's it. But the word of God says you have been healed. Something's not right නේද? අවංකව හිතලා බලන්න දෙවියන් වහන්සේ කියනවා නම් දැන් 1 පේත්‍රස් 2:27 නුඹලා සුව කළා වසානයි. So think honestly, isn't something wrong here? In 1 Peter 2:24 it says that you were healed. ආමෙන්. උන්වහන්සේ දරාගත්ත කියන අපේ දුක, අපේ වේදනාව, අපේ රෝගය සියල්ල. ඉතින් එහෙනම් ඇයි අද මේ සභාවේ කිතුනෝ නිතරම අසනීප වෙන්නේ? අසනීප වලින් අසනීප ඒගොල්ලන්ගේ ජීවිතේ පාට් ඇන්ඩ් පසල් එකක් වෙලා. හැමදාම එනවා යනවා දැන් ඒක ගානකුත් නැහැ. But if the word of God also says that he bore our sufferings, he bore infirmities and iniquities, then why does the Christian have sicknesses? Why do they go through sickness? Why do they live with sickness? ආමෙන්. ඒකයි අර යාකෝබ් පොතේ අහන්නේ කියලා. උඹලා අතරින් රෝගාතුරෙක් සිටීද? You should not really be. Is there any among you sick? You should not really be sick. ඇයි? මේ සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. And it says in the book of James, is there any among of you sick? So it means that technically you shouldn't be sick. ආමෙන්. ඉතින් මේ වගේ ගොඩාක් මේ දුරකථන ඇමුතුම් මෙද්දී මට දවසක් තේරුණා ඇයි ස්වාමීනි මම ස්වාමීන් වහන්සේගෙන් අහන්න පටන් ගත්තා ඇයි මේ සභාව මේ විදිහට විය යුතු නැහැ නේ ස්වාමීනි මේ වහන්සේගේ වචනයට විරුද්ධ දෙයක් දිගටම සිදුවේ නැයි මේ දේවල් වෙන්නේ සභාව තුල කියලා. And when I was receiving many of these kind of calls, I started asking the Lord, but Lord, why is the church like this? Why is the church not going as your word is saying? Why are they going against your word? ආමෙන්. උන්වහන්සේ මාව දේව වචනය තුලින් මට කාරණා පෙන්වන්න පටන් ගත්තා. And then the Lord guided me through His word to show me different මගේ යාඥාවට පිළිතුරක් ලෙස උන්වහන්සේ මාව බයිබල් පදයෙන් පදයට ගෙනහිල්ලා උන්වහන්සේ මට කාරණාව පෙන්වුවා. මම ඒ පණිවිඩය තමයි අද ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ. And He answered my prayer by showing me different scriptures and giving me the reason of why this is happening. ආමෙන්. ඉතින් විශේෂයෙන් මේ කිතුණුවන් අසනීප වෙන්නට අසනීපෙන් ඉන්නට කාරණා ගොඩක් තියෙනවා. I'll tell you afterwards. And there are many reasons why the Christians are sick these days. ආමෙන්. අදහිල්ල මදිවීම, The lack of faith, අකීකරුකම, disobedience, ආමෙන්. මේ වගේ බොහෝ කාරණා තියෙනවා. and there are many other reasons කිතුණුවන් මේ වගේ දේවල් තුනේ යන්න. for the Christians to go through these kind ආමෙන්. of things. නමුත් අද දෙවියන් වහන්සේ මට පෙන්නපු ප්‍රධාන කාරණා තුනක් දෙකක් සාමාන්‍ය දෙකක් මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න යනවා. But today I'm going to share with you two main points that the Lord has showed me. ආමෙන්. ඉතින් මාව මෙහෙවුණු පළවෙනිම කොටස තමයි මම දැන් ඊළඟට කතා කරන්න යන්නේ ඔබ සමග. And I'm going to share with you the first part with you. ආමෙන්. අපි සියලු දෙනාම යම් පෙරළමු 2 තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය. And let us all go to the book of 2 Timothy chapter 3 verse 1. ආමෙන්. 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය. Book of 2 Timothy chapter 3 verse 1. හලෙලූයා. හැමෝම ආමෙන් කියන්නේ එතනට ආවනම්. ආමෙන්. right. නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල පැමිණෙන බව දැනගන්න. But mark this, there will be terrible times in the last days. කී දෙනෙක් දන්නවද අපි දැන් ඉන්නේ අන්තිම දවස්වල How කියලා? many of you know that we are now in the last days? ආමෙන්. එහෙනම් මේ තියෙන කාලවල වලට දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. Then we have reached these last days. ආමෙන්. බලන්න අන්තිම කාලවල වලට දැනගන්න නම් මොකක්ද දන්නවද වෙන්නේ? මෙන්න මේ කාරණා වෙනවා. මක්නිසාද මිනිස්යෝ තමුන්ටම ප්‍රේම කරන්නෝව. For people will be lovers of themselves, ආමෙන්. දෙවියන් වහන්සේට නෙමෙයි. not to God, තමුන්ටම ප්‍රේම but කරන්නෝ. to themselves. ආමෙන්. ඊළඟට මුදලට දෙවියන් වහන්සේට වඩා මුදලට ප්‍රේම කරන්නෝ. Lovers of money more than God. ආමෙන්. දැන් වෙන දේශනාවලට යන්න පුළුවන් මෙතනින්. And now from this I could So go I to a have to different control preaching. myself. Amen. පාරට්ටු කරන්නෝව. Boastful, උදාරම්කාරයෝව. proud, අපහාස කරන්නෝව. abusive, මව්පියන්ට අකීකරුවන්නෝව. disobedient to their parents, ආහා. ස්තුතිවන්ත නොවන්නෝව. ungrateful, අභක්තිකයෝව. unholy, ජන්ම ස්නේහය නැත්තෝව. without love, සමාදාන නොවන්නෝව. unforgiving, කේලම් කියන්නෝව. slanderous, තෘෂ්ණාව මැඩ පවත්වා නොගන්නෝව. without self-control,
කෲරයෝව brutal, යහපතට ප්‍රේම කරන්නෝව නොකරන්නෝව not lovers of the good, ද්‍රෝහියෝව treacherous, හිතුවක්කාරයෝව rash, අහංකාරයෝව conceited, දෙවියන් වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේම කරන්නෝව. lovers of pleasure rather than lovers of God. දැන් මම ඔබට මොහොතක් ආරාධනා කරනවා. මම මුකුත් කියන්නේ නැහැ. තප්පර 30ක් අරන් තමන් කියව සද්ද නොකර බයිබලයේ කියවලා මේ කාරණා බලන්න මේකෙන් මේ ගොනුවෙන් කීයක් ඔබගේ ජීවිතය තුල ඔබට හදා ගන්න තියෙනවද කියලා. Now take 30 seconds for yourself and go through this and think to yourself, how many of these belong to you? අනිත් අය මතක් කරන්න නෙමෙයි. මගේ සුදාමයන් ඔබ වහන්සේ මට උපකාර කරන්න කියලා කතා කරනවා. Not about the others, but ask the Holy Spirit to help you to see yourself in this. ආමෙන්. අරය කරපු දේවල් මතක් කරන වෙලාව නෙමෙයි. ස්වාමිනේ මට මග පෙන්වන්න. මගේ අඩුපාඩු මොනවද? This is not the time to remember of the mistakes of others, but ask the Spirit, Lord, what are my mistakes? What are my weaknesses? ආමෙන්. ඔබ හොඳින් අවංකවම ආත්මයන් වහන්සේට කියන්න ස්වාමිනේ පෙන්වන්න. හලෙලූයා. Let us ask the Lord to show you honestly how you are. ආමෙන්. හොඳින් මතක තියාගන්න. මතක තියාගන්න කියන්නේ ඇයි? අපි අවසානයේ අද යාඥා කරන්න යන දෙවියන් වහන්සේ කරුණාව ඉල්ලලා. And remember this carefully, for at the end we are going to pray for this. ආමෙන්. බලන්න තමන්ගෙන් අහගෙන බලන්න. හලෙලූයා. මනුෂ්‍යයන්ට මම සැබවින්ම ප්‍රේම කරනවාද? ආමෙන්. මම මුදලට ප්‍රේම කරන කෙනෙක් වෙලාද? Do I honestly love others? Do Amen. I love money? මම පාරට්ටු කරගන්නෙක් වෙලාද? Am I boastful? මම නිතරම උදාරම් කියන කෙනෙක් වෙලාද? Am I proud? නැත්තම් දකින හැම කෙනාට මම අපහාස කරන කෙනෙක් Or වෙලාද? am I abusive to others? ආමෙන්. මම මව්පියන්ට අකීකරුලාද? Am I disobedient to my ආමෙන්. parents? දරුවනි ඔබ අහන්න. හලෙලූයා. මම දෙමව්පියන්ට මේ අවසාන කාලේ ලක්ෂණයක් වෙන විදිහට මම දෙමව්පියන්ට අකීකරු වෙලාද? Children, ask yourself, are you disobedient to your parents? ආමෙන්. එහෙම නැත්තම් මම නිතරම මැසිවිලි කියන කෙනෙක්ද? ස්තුතිවන්තකම මා තුල නැද්ද? Or am I someone who's always complaining, always ungrateful? ආමෙන්. මම දෙවියන් වහන්සේට විශ්වාස වෙලන්ත වෙලා නැද්ද? අබක්තිකව ඉන්න ජීවත් වෙන කෙනෙක්ද? Am I unholy, not trusting the Lord? ජන්ම ස්නේහය නැති කෙනෙක්ද මම? Am I without love? ආමෙන්. මම සමාදානය ගැන සලකන්නේ නැති කෙනෙක්ද? Am I someone who does not care about forgiveness? ආමෙන්. මගේ මුඛයෙන් නිතරම තව මිනිස්සෙක්ව විනිශ්චය කරන කෙනෙක්ද? මිනිස්සුන්ව මම කොටවන කෙනෙක්ද? Am I someone who's always judging others, mocking others? මිනිස්සුන්ව පහත් කරන කෙනෙක් වෙලාද Am I මම? someone who lowers others? ආමෙන්. ඔබ හිතලා බලන්න. මම කේලම් කියන කෙනෙක් වෙලාද? Am I someone who's always lying? ආමෙන්. එහෙම නැත්තම් මම මට නැති දේවල් ගැන නිතරම තෘෂ්ණාවෙන් ඇයි මට මේක නැත්තේ? ඇයි මට මේක නැත්තේ? මට මේක ඕනේ, මේක අරක ඕනේ කියලා තෘෂ්ණාවෙන් මම මාංශය ප්‍රසන්න කරන්න ජීවත් වෙන Or am කෙනෙක්. I someone who's always complaining about the lust that you do not have, always desiring things that you do not have? ඔයගොල්ලන්ට පේන උතන තියෙන ලිස්ට් එක. අවංකවම ඔයගොල්ලෝ හිතලා බලලා ඔයගොල්ලෝ හදවතේ සටහනක් දාගන්න කාටවත් කියන්න අවශ්‍ය නැහැ. Now you see the list that is here. So think in your heart and make a list in your heart. දෙවියන් වහන්සේ දකින්නේ ඔබේ හදවතයි. For අවංක the වුණොත් Lord is going to see your heart. අද දෙවියන් වහන්සේ ඔබට උපකාර කරනවා. Today, honestly, the Lord is going to help you. හලෙලූයා. ආමෙන්. ඔබ අවංක වෙයි ඔබ දෙවියන් වහන්සේගේ පාමුලට ගියොත් අද දෙවියන් වහන්සේට උපකාර කරන දවසයි. If you truly go to the presence of the Lord today, He will help you. right දැන් මම පණිවිඩයට අදාළ කාරණාවට එනවා. පස්වෙනි වගන්තිය. And now I'll come to the scripture that is for the preaching today. ස්වාමීන් වහන්සේ මට මඟ පෙන්නුවා අද කිතුනවා අසනීපලා ඉන්න එක කාරණාවක් තමයි මෙන්න මේක. හලෙලූයා. And the Lord has showed me that one of the reasons why the Christian is sick is this in verse දේව 5. භක්තියේ වේශය දරන නමුත් එහි බලය එපා කළ අයව සිටින්නෝය. Having a form of godliness but denying its power. කී දෙනෙක්ට තේරෙනවද මේ මොකද්ද මේ කියන්නේ කියලා? How many of you understand what He says? මේ කිතුනවා සභාවට එනවා. These Christians come to church. දසයෙන් කොටස දෙනවා. They pay tithes. අන්‍ය භාෂා කතා They කරනවා. speak in tongues. හලෙලූයා. निराහාර යාඥාවලට සම්බන්ධ වෙනවා. They take part in fasting and prayer. ආමෙන්. මතු පිටින් ඔහුගේ කිසි වැරදක් ඇයගේ කිසි වරදක් කිසි කෙනෙක්ට පේන්නේ නැහැ. And no one can see a mistake in them. ආමෙන්. දෙවියන් වහන්සේටත් ප්‍රේම කරනවා. They even love God. හැබැයි දෙවියන් වහන්සේ අපට දීලා තින උන්වහන්සේ මේ සුභාරංචිය තුලින් අපට නිදහස් කළ තියෙන ඒ බලය එපා කළ අය වෙයි. But they are denying the power that God has given us through His gospel. හලෙලූයා. ආමෙන්. ඒගොල්ලන්ට අසනීපයක් වුණාම When they get sick, ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ බලය ගැන ඇදහිල්ලක් නැහැ.
They do not have faith in the power of God. ආමෙන්. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ දොස්තර බලමු දොස්තර මොනවද කියන්නේ කියලා. They only trust the Lord. Let's say what the doctor says. මම ඊටාම කනගාටුදායක පුවතක් ඇහුවා මේ ළඟදී. And I have heard the news with a lot of grief. ස්විට්සර්ලන්තේ ඉන්න මගේ සහෝදරයෙක්ගේ සභාවක් ගැන. There is a church of one of my brothers in Switzerland. ඉතින් දැන් මාස කිහිපයකට ඉස්සෙල්ලා මේ සභාවේ පාලකතුමාට කොරෝනා රෝගය වැරදුනා. And a few weeks ago, the pastor of that church encountered coronavirus. ඉතින් මේ සභාවට අර යෙසායා 53:4 අපි දැකපු දේ උන්වහන්සේ අපිව සුව කළා කියන පණිවිඩය සත්‍ය වෙලා නැහැ. But the message that we have seen in Isaiah 53 that we were healed through his stripes has not become truth in that church. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ගේ මිදුම් කරුවාණන් විතරයි වෙලා තියෙන්නේ. අර සුවය දෙන දෙවියන් වහන්සේ වෙලා නැහැ. Jesus Christ is only their savior. He hasn't become the God of healing. ආමෙන්. ඉතින් මේ දේවදාසට එහෙම වුණාම ගොඩක් අමාරු වෙලා ඒක නිසා මේ සහෝදරයා කතා කරලා කිව්වලු වීඩියෝ කෝල් එකක් අරගෙන අපි යාඥා කරමු මම දන්න පැස්ටර්ස්ලා ඉන්නවා. ආමෙන්. දෙවියන් වහන්සේ සුවය කරන දෙවියන් වහන්සේ. ආමෙන්. උන්වහන්සේගේ ලේවලින් උන්වහන්සේ කසපහර වලින් ඔබට සුව ලබන්න පුළුවන්. අපි ඇදහිල්ලෙන් අපි තුන්දෙනා එකතු වෙලා පැස්ටර් කෙනෙක් එක්ක යාඥා කරමු කියලා. And this pastor was in a lot of pain. So my brother called him and said to the pastor, let's pray for through his stripes we've been healed. His blood can give you healing. I know that pastors can pray for you and you will be healed. ආමෙන්. පැස්ටර් ටිකක් වෙලා කල්පනා කරලා බලලා නෑ කමක් නෑ. මම මේ ડોක්ටර් දීපු බේත් අරගෙන මම බේත් ටික බීලා මම ගෙදර ඉන්නවා. And pastor thought about it for a moment and said, it's fine, don't worry. I'll just take the medicines that the doctor gave me and I'll අපි rest. අවසානයේ කාලයට ඇවිල්ලා ඉන්නේ. We have come to the දේව last days. භක්තියේ වේශය දරන මමුත් එහි බලය එපා කළා යොසිනවා. Having a form of godliness but denying its power. ආමෙන්. ඉරිදට ඇවිල්ලා ලස්සන දේශනා කරනවා. They come on Sunday and preach beautifully. මිනිස්සු 3000කට 4000කට තමයි දේශනා කරන්නේ. And they preach to 3,000, 4,000 people. දේව භක්තියේ වේශය දරන සුදු පාට අඳිනවා වෙන්න පුළුවන්. They have a form of godliness. They may be dressing in white. ගැඹුරු හඬින් දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා කියලා කියන්න පුළුවන්. With a deep voice that can say, God loves you. වේශය දරුවට බලය එපා කරලා. But they are denying its power. ජේසු මට වෙන්නපු පළවෙනිම කාරණාව මේ දේ. This is the first point that Jesus showed me. Close your eyes. Raise your hands to heaven. කියන්න මගේ ආදර ජේසුනි. මම අදහන ඔබ වහන්සේගේ බලය ගැන. හලෙලුයා කතා කරන්න උන්වහන්සේට. හලෙලුයා. මම විශ්වාස කරන ඔබ වහන්සේගේ ඒ කුරුසේ පූජාව ගැන. මම අදහන ඔබ ලැබූ කසපහර දුලින් මට අවුරුදු 2000කට පෙර සුවය නිදහස් වූ බව. එබැවින් මම අදටත් සුවයි. මම අසනීප වන්න යන්නේ නැහැ. ඔබ වහන්සේගේ ලේවල බලෙන් මම සුවය අවසానයි. ඔබ වහන්සේගේ තුවාලවල බලෙන් මම සුවය අවසానයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබ වහන්සේගේ බලය විශ්වාස කරනවා. කුරුසේ බලය මම අදහනවා. සුභාරංචියේ බලය මම අදහනවා. ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. Amen. This type of message is not for everybody. Amen. දේව භක්තියේ වේශය දරන නමුත් එහි බලය එපා කළ අයව සිටින්නෝය. Having a form of godliness but denying its power. Amen. බලය නිදහස් වෙන තැන් වලට සමහර දේවදාසයෝ පවා කියනවා. මැජික් වෙන තැන්. Even some pastors have said that wherever there is a release of power, it's a place of magic. We are in the end times. දේව භක්තියේ වේශය දරනවා. දෙවියන් වහන්සේගේ බලය ඕනේද දැනුම දරගන්න? අවංකවම කියන්න. ආනේ දේශනා ගොඩකට අහලා සටහන් ලියාගත්තාම කටපාඩම් කරොත් දැනුම එනවා. Do you need the power of God to receive healing, to receive knowledge? Once you hear a preaching and you take some notes, you have knowledge. ඒකඟද නැද්ද? Do you agree? ආමෙන්. දොස්තරවරු හොඳ කරන්න බැරි ස්ටේජ් 4 කැන්සර් එකක් හොඳ කරන්න දේව බලය ඕනේද නැද්ද? But to heal a stage 4 cancer that the doctors have said cannot be healed, don't you need the power of God? දැනුමෙන් පුළුවන්ද? Can you do it with knowledge? No. ඒකයි උන්වහන්සේ කිව්වේ බලයෙන් හැකියාවෙන් නොවේ.
මගේ ආත්මේ බලය. That's why the Lord has said, it's Hallelujah. not by power, by might, it's by my ඒ spirit. බලයේ ආත්මය දුවේ පුතේ අද ඔබ තුල ජීවමානව සිටිනවා. And that spirit of power is alive in you. ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටපු සයන් වහන්සේගේ ආත්මය අද ඔබගේ මරණීය ශරීර ජීවමාන කරමින් ඔබ තිල වැඩ වාසය කරනවා. හලෙලූයා. The spirit that raised Jesus from the dead is alive in you today. හලෙලූයා. Amen. ඔබ මේ කොටසට වැටෙන්න එපා. දේව භක්තියේ වේශය දරනව නමුත් එහි බලය කිසි දිනක එපා කරන්න එපා. Do not fall into this category. මේ Having a form of godliness but denying its මේ power. සුභාරංචය කියන්නේ ලස්සන කතන්දරයක් නොවේ. This gospel is not just a beautiful story. බෙඩ් ටයිම් ස්ටෝරි එකක් නෙවෙයි. It's not a bedtime story. ආමෙන්. මේක බලයත් එක්ක මනුෂ්‍යයන් අතරට පැමිණෙන ආරංචියක්. This is a news that has come with powers among men. ආමෙන්. නැවත ඉපදීම ලැබූ හැම කෙනෙකුටම මේ බලය අයිති. Everyone who is මේ born බලය again උරුමයි. has this power, has inherited this power. හලෙලූයා. Amen. හැමෝම කියන්නේ පියාණනි ස්තුතියි. පියාණනි ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ සුද්ධාත්ම බලය, සුද්ධාත්ම දේව බලය, බලය දේව බලය, මා තුල ජීවමාන මා තුල නිසා, ජීවමාන මා තුල තුල නිසා, ක්‍රියා කරන මා නිසා, තුල ක්‍රියා කරන මගේ නිසා, ජීවිතය තුල මගේ ජීවිතය ක්‍රියා කරන තුල නිසා, ක්‍රියා කරන මගේ නිසා, පවුල තුල මගේ පවුල ඔබගේ තුල බලය ඔබගේ බලය ක්‍රියා කරන නිසා ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා. ස්තුති වේවා. හalleluya. Amen. මේ බලය ඔබට උරුමයි. And this power belongs to you. උන්වහන්සේගේ ආත්මය ඔබ තුල සිටිනවා නම් මේ දෙවියන් වහන්සේගේ බලය ඔබට උරුමයි. If the spirit of the Lord is in you, this power belongs to you. පවුල් තුමා කියන රෝම 1:16 මක්නිසාද මම සුභාරංචිය ගැන ලැජ්ජා නොවෙමි කියලා. ඇයි? අදහන්නා වූ සියල්ලන්ටම එනම් පළමු කොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද ගැලවීම පිණිස එය දෙවියන් වහන්සේගේ බලයව තිබෙන නිසාය. Hallelujah. Amen. That's a good place to clap your hands to Jesus. Hallelujah. And it says in the book of මේ Romans chapter, සුභාරංචියෙන් දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙනවා. and it says in the book of Romans chapter 1 verse 16, I am not ashamed of the gospel because it is the power of God that brings salvation to everyone who believes, first to the Jew and then to the Gentile. Hallelujah. Amen. I want all of us to stand up and pray. Hallelujah. කියමු අපි ස්වාමීනි ඔබ වහන්සේගේ බලය අපි විශ්වාස කරනවා. ඔබ වහන්සේගේ බලයෙන් තමයි ස්වාමීනි මා ආරක්ෂා වෙන්නේ. ඔබ වහන්සේගේ බලයෙන් තමයි ස්වාමීනි මට ගැලවීම දුන්නේ. ඔබ වහන්සේගේ බලයෙන් මට සුව දුන්නේ ස්වාමීනි. Hallelujah. Let's stand up and proclaim. Hallelujah. The power of the Spirit is in you. Hallelujah. දෙවියන් වහන්සේගේ බලය අද ඔබ තුල ජීවමානව සිටිනවා. දෙවියන් වහන්සේගේ බලය අද ඔබ ශරීරය තුල ආත්මයන් වහන්සේ කණ්ඩ කොටගෙන ජීවමානව සිටිනවා. එසේනම් ඔබ අසනීප වන්න යන්නේ නැහැ. Hallelujah. දේව බලය තුලින් ඔබ අද ආශිර්වාදවත් ලබලා තියෙන්නේ. දේව බලය තුලින් ඔබට අද සැපයීම ලැබෙන්නේ. හalleluya. දේව බලය තුලින් ඔබගේ ව්‍යාපාර අද සාර්ථක වන්නේ. දේව බලය තුලින් දෙවියන් වහන්සේ ඔබගේ දරුවන්ව ආශිර්වාද කරන්නේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. මේ බලය ආපය අද අප තුල නිසා මේ සුභාරංචි අදහා ගන්නාට ග්‍රීකයාටද යුදෙව්වටද ස්වාමිනේ දෙවියන් වහන්සේගේ බලයව තිබෙනවා. හalleluya. කියන්න පියාණනේ ඔබ වහන්සේගේ බලය මාහට උරුම නිසා මා තුල ක්‍රියාත්මක වන නිසා සදා කාලයටම ඔබ වහන්සේට ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. Hallelujah. You're getting me excited. Please sit down. Hallelujah. I feel like prophesying now. Amen. Let's sit down. Hallelujah. Hallelujah. දේව බලය අප මැද්දේ සිටින තිබෙනවා. Hallelujah. The power of God is among us. Amen. එපිස 6:10 කියනවා. පවුල් තුමා අරිනවා යවුම් පත්‍රයක් එපිස සභාවට. ඉතින් ස්වාමින් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තියෙහි බලවත් කමෙහිද බලවත් වන්න කියලා. And it says in the book of Ephesians chapter 6 verse 10, finally be strong in the Lord and his mighty power. ආමෙන්. ඕගොල්ලෝ කිසි කෙනෙක් මගේ ළඟට ආවම මම කියලා දිනවද ගිහිල්ලා බේත් එකක් බොන්නයි කියලා. Whenever one of you comes to me, have I ever told you go and take a medicine? ආමෙන්. ඔබ උන්වහන්සේගේ ශක්තියෙහිද බලවත්කමෙහිද බලවත් විය යුතුයි. You should be strong in the Lord and in his power. ආමෙන්. ඔබ ඇදහිවොත් ඔබ දෙවියන් වහන්සේගේ මහිමයක් දකින්නවමයි. If you believe it, you are going to see the power of God. ආමෙන්. උන්වහන්සේ කිව්වා ලාසරු රෝගියාට අවිශ්වාස කරන්න එපා විශ්වාස කරන්න. අද ඔබ විශ්වාස කරොත් දේව මහිමයක් දකින්නවා කියලා. For the Lord has said that if you believe in him, you will see his power. Hallelujah.
Raise your hands to heaven and say, I trust in the power of I God. trust in the power of God. I believe I believe. I am protected I am protected by the power of God. by the power I of God. believe I believe and I declare and I I declare am healed I am by the healed power of God. by the power I of am God. delivered And by the delivered power of God. by the power I of am God. set free I am set by the free power of God. by the power Hallelujah. of God. Hallelujah. Amen. By the power of God. Mama subaranchi ගැන ලැජ්ජා නොවෙමි. For I am not ashamed of the gospel, for it is the power of God unto salvation. Amen. Hallelujah. මම මේ සුභාරංචිය ගැන කිසි දිනක ලැජ්ජා වෙන්නේ නැහැ කියලා පාවුලතුමා කියනවා. ඇයි? අදහන්නා වූ සියල්ල. This is the key. මෙන්න ජේසු මට කිව්වේ ඒකයි. අද බොහෝ කිතුණු ඇයි අද දුර්වල වෙලා අඩපණ වෙලා ඉන්නේ? They don't trust in the power of God. ඒගොල්ලෝ දේව බලය තුල විශ්වාසය තියන්නේ නැහැ. They do not trust in the power of God. ආමෙන්. මම ඔයාලට කතාවක් මම හිතන්නේ මිට ඉස්සෙල්ලා කියලා තියෙනවා. ආමෙන්. මගේ ආත්මික පියා අනාගත වාක්‍යයක් කියවලු මේ ලෙස් මේ UK ඉන්න කෙනෙක් නෙමෙයි ඇෆ්‍රිකාවේ ඉන්න කෙනෙක් ටෙලිෆෝන් එකෙන් කතා කරලා දෙවියන් වහන්සේ ඔයාට ආශිර්වාද කරනවා දෙවියන් වහන්සේ ඔයගලන්ගේ පවුල උසස් තලයකට ගෙනියනවා මේ සීල දේ ඇත්තයි කියලා පෙන්වන්න දෙවියන් වහන්සේ ඔයාට අලුත් වාහනයක් නිදහස් කරනවා කියලා. මේ වෙද්දී මේ පවුලට රස්සාවක්වත් නැහැ. එනකොට දේව වචනය ආවවරු මාස 6කින් මෙන්න මේ කාරණාව ඉෂ්ට වෙන්න යනවා කියලා. And I'll tell you a story. The pastor of my previous church was prophesying to a family, not in the UK but from Africa, through a phone call. And he told them that their family will be blessed, their family will be exalted, and as a sign for that, they will receive a car for that. But this family that didn't even have a job at that time. But the sign was that in 6 months' time, they would have a car. මේ පවුල කතා කරේ ඇයි? විවාහ වෙලා අවුරුදු 6ක් තාමත් දරුවෝ නැහැ. And why did this family call us then? They were married for 6 years but still no children. ආමෙන්. ඉතින් දේව දාසය තුලින් යාඥා කළ මේ ආශිර්වාදය ලබා ගන්නයි කතා කරේ. So they called pastor to receive this blessing. ආමෙන්. නමුත් සුදාපන් වහන්සේ කතා කරලා කිව්වා ඒ ආශිර්වාදයට ඉස්සෙල්ලා මෙන්න මේ කාරණා ඔබගේ ජීවිතේ ඉෂ්ට වෙනවා. වාහනය ඔබට නිදහස් වෙලා ඔබ දකිද්දී ඔබ දැනගන්න ඔබ ගැප් ගන්න යන බව කියලා. But the Holy Spirit spoke and told them, before you receive this, you're going to see different signs. And when you receive the car, know that you're going to be pregnant. මාස 3කට පස්සේ මෙන්න මේ සහෝදරිය ගැප් ගන්නවා. In 3 months, this sister was pregnant. අවුරුදු කීයකට පස්සේද? After how many years? අවුරුදු 6කට පස්සේ. After 6 years. හලෙලූයා. දැන් ගැප් අරගෙන Now, once she was pregnant, දැන් මාසයක් දෙකක් යනවා. 1-2 months passed. කෑ ගහලා ප්‍රශංසා කරලා ස්තුති කරලා දැන් හාස්කමක් වෙලා තියෙන්නේ. ආමෙන්. Now she was shouting, she was praising, she was giving thanks because a miracle happened to her. ඔව් ගැප් ගන්න ඉස්සෙල්ලා හාස්කම තමයි මොනවද? ස්වාමි පුරුෂයාටයි ඇයටයි දෙන්නටම රැකියාවල් හම්බ වෙලා ඇෆ්‍රිකාවල brand new දුවපු නැති brand new BMW එකක් දෙවියන් වහන්සේ ගන්න කරුණාව දෙනවා. But what happened before that, both husband and wife received a job and they also received a brand new BMW in Africa. ආමෙන්. රාහනේ දියලා එතනින් නවත්තලත් නෑ දෙවියන් වහන්සේ. අලුතෙන්ම හදපු නිවසකට යන්නත් මේ දෙන්නට කරුණාව දෙලා. මේ පාරේ හිටපු තත්ත්වයේ මිනිස්සු අනාගත වාක්‍යයක් දෙවියන් වහන්සේ ඉෂ්ට කළ ඒගොල්ලන්ගේ ජීවිතේ. And not only that, but God also gave them the grace to go into a big house with the whole family. දැන් එච්චර දුර ඒගොල්ලන්ව ගෙනාපු දෙවියන් වහන්සේ දැන් මෙන්න අවසාන කාරණාවක් දීලා. ඇය ගැබ් අරගෙන අවසానයි. And now the God who has taken them this far has also given them the last sign. Now the lady was pregnant. මාසයකට දෙකකට පස්සේ After 2-3 months, මේ ඇයට තේරෙන්න පටන් ගත්තලු මේ එයාගේ රුධිරය වහන වෙන්න පටන් ගන්න පොඩ පොඩ. she started feeling that her Started blood bleeding. was flowing. Yeah, she started bleeding. ඉතින් ටක් ගාලා කතා කරාලු පැස්ටර් ඔයාගේ අනාගත වාක්‍ය සම්පූර්ණවා. හැබැයි දැන් මම පොඩ පොඩ මාව බ්ලීඩ් වෙනවා පැස්ටර්. මම මොකද කරන්නේ කියලා. And now she called pastor. Pastor, your prophecy came to pass, but I'm starting to bleed. What do I do? කතා කරේ මොනවටද යාඥාවක් ඉල්ල ගන්න. What did she pray for? She was what she asked for. She was asking for a prayer. හැබැයි මේ අප දේවදාසයෝ වුණාම මේ අපි ගේම්ස් ප්ලේ කරන්න බෑ අපිට.
But when we are pastor, we can't play games. මිනිස්සුන්ගේ හිත සනසන්න යාඥා කරන්න බෑ. ඔයගොල්ලෝ හොඳට දන්නවා ඇති. මම කවදාවත් මිනිස්සුන්ගේ හිත සනසන්න යාඥා කරන්නේ නැහැ. එතනින් සාක්ෂියක් එන්නේ නැත්තම්. We can't- Religious prayers නැහැ. We can't just pray to please someone. There are no religious ආමෙන්. prayers. සමහර ඒවායින් හිත අප්සෙට් වෙයි. නමුත් මම යාඥා කරන හැම මොහොතකම මම බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේගෙන් හාස්කමක්. But some people may get upset, but every time I pray, I expect a testimony. ආමෙන්. ඇයි? අපි මේ අදහන්නේ 2.50 දෙවි කෙනෙක් නෙමෙයි. Why is that? Because we do not worship a $2.50 ආමෙන්. unto God. ඕගොල්ලෝ හොඳට සීකරන අපි මේ ගීතිකා ගායද්දී ඔබ හාස්කමේ දෙවිඳුන් කියලා මේ වචන විතරක් නෙවෙයි. උන්වහන්සේ සැබවින්ම හාස්කමේ දෙවියන් වහන්සේ. Amen. And when we sing to Him, You are the God of miracles, not only by singing, but truly you should mean it. ආමෙන්. උන්වහන්සේ බලයේ දෙවියන් වහන්සේ. He is the God of power. ආමෙන්. උන්වහන්සේ බලන්න උපාධිපතට ගිහලා බලන්න. අඳුර දැක්කා කලබලුනේ නැහැ. ආලෝකය වේවා කිව්වා විතරයි ආලෝකය ආවා. Go to the book of Genesis. God saw the darkness and He did not like it. So He spoke and there was light. හලෙලූයා. මෙන්න මේ දේව වචනයෙන් ඇයට ආශිර්වාද නිදහස් වෙලා දේව වචනයෙන් දැන් පැස්ටර්ට කතා කළා පැස්ටර් I'm in trouble I need prayer. Now, through the word of God, she received the blessing. Now she's calling again, Pastor. Lord, Pastor, I'm in trouble. පැස්ටර් හිතේ ආත්මේ. But Pastor was in the spirit. දේව භක්තිය වේශයත් දරුවා බලයත් විශ්වාස කරනවා. He believed the faith and also the power of God. Pastor go, I'm not going to pray. Begin to laugh at the devil. මොනවාද? මම ඔයාට යාඥා කරන්නේ නැහැ. යක්ෂයාට hina වෙන්න කියලා. ආමෙන්. දැන් හරියට නිකන් මේක තේරුම් ගන්න බෑ. But the sister could not understand this. ආමෙන්. මොකද කරේ? පැස්ටර්ට ඊළඟ සතියේ කතා කරලා මෙයා කියනවලු පැස්ටර් මේ I want to take a second opinion. I'm going to the specialist to check why I'm bleeding කියලා. ආමෙන්. පැස්ටර්ට මොනවා කියන්නේ? Okay sister, no problem. God bless you කියලා ෆෝන් එක තිබ්බලු. ස්පෙෂලිස්ට් ගාවට ඇවිල්ලා කෑ ගහලා අනේ පැස්ටර් it's all finished. I'm dying. දැන් පැස්ටර් බලන්න මොකද මේ දැන් ෆෝන් එකෙන් වැළපෙනවලු. මොකද වෙන්නේ කියලා. පළවෙනියටම දැන් මේගොල්ලෝ ටෙස්ට් ඔක්කොම කරලා පළවෙනියටම කිව්වලු එයාගේ ඕවරිස් වල සිස්ට් එකක් තියෙනවා කියලා. ඒක නිසා එයාට ළමයි හම්බ වෙන්න බෑ කිව්වලු. ආමෙන්. එයාට හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා කියලා කිව්වලු. ආමෙන්. ඔය වගේ කාරණා පහක් කියලා බ්ලඩ් වලට තියෙන රිපෝට් එක අනුව ඔයාට කැන්සර් එකක් තියෙනවා කියලා කිව්වා. And now she went to the specialist, and the doctor said 5 things, among which she had a cyst in her ovaries. She also had high blood pressure, and more like that. And in the blood report, it also said that she had a cancer. දේව භක්තියේ වේශය දරන නමුත් දෙවියන් වහන්සේගේ බලය එපා කරන වෙන්න එපා කවදාවත්. මේ ඔක්කොම මුනේ මොනවා නිසාද? සෙකන්ඩ් ඔපිනියන් ගන්න ගියා කාගෙන්ද? වචනයෙන් නෙමෙයි. තවත් මිනිස්සෙකුගෙන්. Having a form of godliness but denying its power. And why did all of this happen? Because she wanted a second opinion from the doctor. මම කතා කරන්නේ මේ නොයදෙලිවන්තයෝ ගැනද? ලෝකේ ඉන්න අය ගැනද? Am I talking about unbelievers, people in the world? ආමෙන්. So be careful. මේ පුංචි දේවල්වත් ගේ ඇතුළට එන්න ඉඩ දෙන්න එපා. Be careful. Don't even let small things enter your houses. ආමෙන්. කුරුලෑවක්වත් සටනක් නැතුව අතාරින්න එපා. අනකරන්න. Go down in the name of Jesus. Even a pimple, don't let it be without a fight. ආමෙන්. දැන් ගිහිල්ලා මේ දැන් ඉන්ටර්නෙට් එකේ දාන්නේ පැස්ටර් දමිත් කියනවා මිනිසුන්ට කුරුලා එන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ. ආමෙන්. ආමෙන්. නමුත් අපි ඇදහිල්ලෙන් අපිට ඕනම දෙයක් ඕනම කන්දකට පහ වෙන්න කියන්න පුළුවන් අපි By faith, we can say to any mountain to move. පාවුල තමයි එකයි කියන්නේ. මක්නිසාද මම සුභාරංචිය ගැන ලැජ්ජා නොවෙමි. අදහනා වූ සියල්ලන්ටම if you believe this power belongs to you. අදහනා වූ සියල්ලටම එනම් පළමු කොට යුදෙව්වාට දෙසෙම ග්‍රීකයාටද ගැලවීම පිණිස දෙවියන් වහන්සේගේ බලය තිබෙන නිසායි. පාපයෙන් අපිව ගැලවුවේ ඒ බලයයි. සාපයෙන් අපිව නිදහස් කර ඒ බලයයි. අද අපිව මේ ලෝකේ ආරක්ෂා කරන්නේ සතුරගේ උපද්‍රව තුලින් අපිව නිදහස් කළ තියෙන සතුරගේ ඒ සිළුව මලපත් වලින් මේ දේව බලයයි. විද්‍යා නෙමෙයි, මැජික් නෙමෙයි. මේ සුභාරංචිය.
And it is the power of God that saved us from sin. It is the power of God that protects us daily. It's not by magic that it happened, but it is because of the power that is in the word of God. ඒක නිසා උන්වහන්සේගේ ශක්තියෙහිද උන්වහන්සේගේ බලයෙහිද බලවත් වන්න කියනවා. And therefore it says to be strong in the Lord and in the power of his might. හැමෝම කියන්නේ උන්වහන්සේගේ ශක්තියෙහිද Let us all say උන්වහන්සේගේ බලයෙහිද in the Lord මම and බලවත් in his වෙමි. power I am strong. කියන්න දෙවි පියාණනි දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ශක්තියෙහිද ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ බලවත්කමෙහිද ඔබ වහන්සේගේ මම බලවත් වෙමි. මම බලවත් මක් නිසාද මක් නිසා මා තුල සිටින මා තුළ සිටින තනන් වහන්සේ තැනැන් වහන්සේ ලෝකයේ සිටින කෙනාට වඩා ලෝකයේ සිටින ඊට කෙනාට උතුම් වඩා බැවිනි. ඊට උතුම්. හලෙලූයා. ආමෙන්. අර ලංකාවේ තේරෙන විදිහට කියනවා නම් සමාවෙන්න මෙහෙම කියනට ශුද්ධාත්මය අපි තුල ඉන්නේ පොල් ගාන්න නෙමෙයි. He is the power. He is the demonstration of the power of God. Amen. දෙවියන් වහන්සේ අපව ආරක්ෂා කරන්නේ මේ බලය තුලින්. And God protects us through this power. Right. මම ඔයාලට තව පෙත්තෙන් පුංචි දෙයක් පෙන්නන්නම්. And I'll show you one more thing. මේ බලයේ තව කොටසක් අපි යන් 1 පේත්‍රස් පොතට පළවෙනි පරිච්ඡේදයට. Another side to this power in the book of 1 Peter chapter 1. ආස්කමේ දෙවිඳු ඔබ ආස්කමේ දෙවිඳු ආස්කමේ දෙවිඳු ඔබ ආස්කමේ දෙවිඳු එක පේත්‍රස් 1 තුන්වෙනි වගන්තිය අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Book of 1 Peter chapter 1 verse 3. Praise be to God and Father of our Lord Jesus Christ. Now listen very carefully. මක්නිසාද අන්තිම කාලයේහි එළිදරව් වෙන්න සූදානම්ව තිබෙන ගැලවීමට අපි ඔක්කොම ඊළඟ වචන දෙක කියමු. දෙවියන් වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරන කොටගෙන කාවද? අපිව කවුද ආරක්ෂා කරන්නේ? මොකක් තුලින්ද? උන්වහන්සේගේ බලය තුලින්. හැබැයි පුතේ දුවේ, this is the trick, this is the key. ඇදහිල්ල තියෙන්න ඕනේ. Who through faith are shielded by God's power until the coming of salvation that is ready to be revealed in the last time. ඇදහිල්ල කරනකොටගෙන ආරක්ෂා කරනු ලබන්නා වූ නුඹලා උදෙසා ස්වර්ගයේ තබා තිබන්නා වූ ජරාවට නොපෙනෙන්නා වූ නොකිලිට වූ පහන ඕන්නා වූ රුමයක් ගැන ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් වහන්සේගේ මලවුන්ගේ නැගිටීම කරනකොටගෙන Tamanගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදනය කළසේක. හලෙලූයා. In his great mercy, he has given us new birth into a living hope through the resurrection of Christ Jesus from the dead and into an inheritance that can never perish, spoil or fade. This inheritance is kept in heaven for you. Hallelujah. Verse 4 please. Hallelujah. Where does it say the power? You are kept by the power of God. Verse 5. Verse 5 please. Balanda who are kept. Verse 4 and 5 together please. To an inheritance incorruptible and undefiled that does not fade away, reserved in heaven for you. Amen. ඊට පස්සේ කවදාද ආරක්ෂා කරන්නේ? Who are kept by the power of God through faith for salvation to be revealed in the last time. අපි මේ ඇදහිල්ල තුල ලෝකයෙන් ප්‍රශ්නේදී අපිව ගෙනියන්නේ සියලුම බාධා ජය ගන්න අපිට උදව් කරන්නේ කවුද? දෙවියන් වහන්සේ උන්වහන්සේගේ බලය තුලින්. Who is the one who helps us in the moments of trouble, in the moments of hardship? It is the Lord through his power. Amen. එහෙනම් අද සභාවේ කිතුණුව බොහෝ දෙනෙක් අසනීප වෙන්නටත් අසනීපෙන් සිටින්නටත් රෝගය සුවන වෙන්නටත් හේතුව එකක් තමයි. හේතු ගොඩකින් දේව බලය අවිශ්වාස කිරීම. So one of the reasons, one of the many reasons why Christians get sick, are sick and are not healed is because they do not trust in the power of the Lord. Hallelujah. Amen. ඔන්න පළවෙනි ස්වාමීන් වහන්සේ මට පෙන්නපු පළවෙනි කොටස.
And that's the first part that the Among Lord has many showed me. reasons, I said I'm going to talk about two. That's the first reason. And now we go to the second category. Okay? අපි කී දෙනෙක් දන්නවද රාජකීය අන මොකක්ද කියලා? මතේ 22:37 කියනවා නේද? children වලට මතකද? The royal law in Matthew 22:37. Praise the Lord. Right. උන්වහන්සේට කතා කොට ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙව් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ. එනම් ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරව යනුයි. And in the book of Matthew chapter 22 verses 37 and 39, Jesus said to him, "You shall love the Lord your God with all your heart, with all your soul, and with all your mind. Amen. This is the first and great commandment. And the second is like it. You shall love your neighbor as yourself." දැක්කද? ඊට හා සමානයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේට අපි කොච්චර ප්‍රේම කරනවද? ඒ හා සමානම වැදගත් තමයි දෙවෙනි ආඥාව. මොකද්ද? තම අසල්වැසියාට කොයි ආකාරයටද? ප්‍රේම කරන්න. තමාට මෙන් කියලා වෙන සුභාරංචික තියෙනවා නේ. Love your neighbor as yourself. Hallelujah. ඉතින් මේ අපි මේ ප්‍රේම කරන එක අපි වචනේ කියලා වැඩක් නැහැ නේද? මොකද යාකෝබ් පොතේ කියනවා ඇදහිල්ලෙන් තොර ක්‍රියාවෙන් තොර ඇදහිල්ල මල ඇදහිල්ලක් කියලා. එහෙනම් අපි ක්‍රියාවෙන් නැතුව අපේ වචන වලින් අපේ හැසිරීමෙන් අපේ චරිතයෙන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය පේන්නේ නැත්නම් අපි තනි කරම බොරුවක් කරන්න බොරු ජීවිතයක් ගෙනියන්නේ. And we see that it says that the second is like it, and the first one is to love your God with all your heart, with your soul, and with your mind. And as important as that is to love your neighbor as you love yourself. And but doing it by words is not enough, for it says in the book of James that faith without deed is dead. So you must show, not only say that you love someone, but also show, demonstrate that love. Amen. ඔබටත් මටත් පුළුවන් මිනිස්සුන්ට බොරු කරන්න. හැබැයි දුවේ පුතේ දෙවියන් වහන්සේට නම් බොරු කරන්න බෑ. We can all lie to man, but we Amen. cannot lie to God. Amen. උදේ ඇවිල්ලා God bless you sister. Amen. හවසට ගියාට පස්සේ දැක්කද අර? In the morning when someone comes, you hug them and say, "God bless you, sister or brother." But when you go home, oh, did you see what she did? Amen. Did you see her? Did you see her? Amen. අද දැක්කද නං ඇවිල්ලා හිටපු එක? Did you see what she was wearing? Amen. උදේ පාන්දර දැක්කා good morning brother. But in the morning when you see them, "Good morning, brother." එක පේත්‍රස් 1:22 listen very carefully. ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. සහෝදරයන්ට අවංක කමින් ප්‍රේම කිරණ පිණිස කොහොමද? අවංක කමින් ප්‍රේම කිරණ පිණිස සත්‍යතාවට කීකරුවීමෙන් ඔබ සමගයේ ආත්ම පිරිසිදු කරගත් බැවින් සිතින් එකිනෙකාට උනන්දු ලෙස ප්‍රේම කරගන්න කියලා. පුළුවන් නම් කටපාඩම් කරගන්න මේ බයිබල් පොත. And it says in the book of 1 Peter chapter 1 verse 22, "Since you have purified your souls in obeying the truth through the Spirit in sincere love of the brethren, love one another fervently with pure heart." I like the English version. But since you have purified your souls. මොකක්ද ඒකෙන් තේරෙන්නේ? What does it mean? සිංහලෙන් ආත්ම කියලා තිබ්බට මේ soul කියන්නේ ආත්මයට නෙමෙයි. මේ අපි මේ ලෝකේ ජීවත් වෙන ආකාරය, අපි සිතන පතන ආකාරය, අපේ කැමැත්ත, අපේ හැඟීම්, අපේ මනස, ආමෙන් අපේ සිතුවිලි මේ ඔක්කොම පවිත්‍ර කරගන්න පුළුවන් මොනවා කරද්දීද? Sincere love to the brethren through the Holy Spirit. And how can you purify your soul, purify your mind, will and emotions, the way you think, the way you behave? It's by sincere love to the brethren Amen. through the Spirit. දැන් ඔයගොල්ලන්ට පේනවද capital S එකක් තියෙනවද? Do you see the capital S Through the in Spirit. verse? capital S තියෙන හැම තැනකම පෙන්වන්නේ කාවද? What do we represent when we use සුද්ධාත්මයන් capital S? වහන්සේ ගැන සල් මේ පොඩි සඳහනක්වත් ඔය දැන් අපි කියපු පදේ තියෙනවා. Do we see even a mention of the Holy Spirit when we read this? Amen. දැන් අපි ඉංග්‍රීසි එක කියවලා බලමු. Since you have purified. එහෙනම් දෙවියන් වහන්සේ ඔබ සහ මම දිහා බලද්දී දෙවියන් වහන්සේ අපිව දකින්නේ මෙන්න මේ විදිහට. කොහොමද? අපි අපේ ප්‍රාණවල් සුද්ධ කරගෙන සත්‍යයට කීකරුවෙමු. Since you have purified your souls in obeying the truth. තනියම බැහැනේ දේවාන ක්‍රියාත්මක කරන්න. අපි දුර්වලයි. ඒක නිසා මොකද කරේ?
දේශකෝ මං ගිහිල්ලා පියාණන් වහන්සේට යාඥා කළා සැනසිලිකාරයෙක් වෙවන්නම් මං වගේම සදාකාලෙම ඔයගොල්ලෝ ජීවත් වෙන්න. එහෙනම් through the spirit in sincere love to the brethren. ඔබට දෙවියන් වහන්සේට සත්‍යයෙන් ප්‍රේම කරන්නත් පුළුවන් ආත්මය තුළින්. ඔබට සහෝදරයට සත්‍යයෙන් සැබෑවෙන් ප්‍රේම කරන්නත් පුළුවන් ශුද්ධාත්මය තුළින්. And this is the way that God sees you. He sees you with a purified soul in obeying the truth through the Spirit. And because we cannot do it by ourselves, Jesus went and prayed to the Father, and He sent us the Helper, which is the Spirit alive in us. And through that help, we can sincerely love the brethren. It is easy through the Spirit for us to love God, but also to love the brethren. That's how God wants us to be. දැන් ඔය පණිවිඩය පොඩ හැමෝම අපි පෙරලගමු දෙතෙන්ට ප්ලීස්. ආමෙන් කරුණාකරලා අපි ඔක්කොමලා පෙරලගමු 1 පෙත්‍රස් 1:22. අපි ඔක්කොමලා එකපාරක් කියමු එකතු වෙලා. එක දෙක තුන සහෝදරයන්ට අවංකකමින් ප්‍රේම කරන පිණිස සත්‍යතාවට කීකරු වීමෙන් ඔබ සැමගේ ආත්ම පිරිසුදු කරගත් බැවින් සිතින් එකිනෙකාට උනන්දු ලෙස ප්‍රේම කරන්න. දැන් බලන්න අර පළවෙනි පදයේ කියනවා since you have purified your souls මේ පළවෙනි තැන අපිට මේ පෙන්වනවා ආත්මයන් වහන්සේ මේක තමයි දෙවියන් වහන්සේ අපේ තුල දකින සත්‍ය. මොකද්ද? ශුද්ධාත්මය තුලින් සහෝදරයන්ට ප්‍රේම කරන්න අපිව පවිත්‍ර වෙලා අවසానයි. And this is the way that God sees us. He sees us purified in our souls in obeying the truth. ආමෙන්. පොඩ්ඩක් බලන්න TV screen එක දිහා. එතන පටන් ගන්න වචන ටික තියෙන කොහොම since you have purified. It has already happened at one point in time in the past. You have purified your souls. ඒ කියන්නේ කවදාද? And when was that? ඔබ නැවත ඉපදීම ලැබපු දවසේ මෙන්න මේ ක්‍රියාදාමය ඔබ තුළ සිදු වෙලා ඔබ පවිත්‍ර වෙලා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නත් ඒ වගේම අසල්වැසියාට ශුද්ධාත්මය තුළින් ප්‍රේම කරන්නටත්. And this happened the day you were born again. You have purified your soul and you have learned to love God and to love the brethren through the Spirit. හොඳට මේ මගේ පණිවිඩය ප්ලීස් මාත් එක්ක ඉන්න හොඳේ. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන ස්ථාවරය මේක නිසා කියනවා උනන්දුවෙන් සහෝදරයන්ට ප්‍රේම කරන්න කියලා. ඇයි? 1 පෙත්‍රස් 5:8 කියනවා සිහිය ඇතුව අවදිව සිටපල්ලා. ඇයි? නුඹලාගේ විරුද්ධකාරයා වන යක්ෂයා කවුරුන්දෝ ගිලගෙන සිටමින් ගොරවන සිංහයෙකු මෙන් ඔබ මොබ සැරිසන්නවා කියලා. ඒ කියන්නේ යක්ෂයා එහෙනම් ඔබට සහෝදරයන්ට ප්‍රේම කරන්න ඔබට දීලා තියෙන ප්‍රස්තාවල් අඩු කරයි. සහෝදරයන්ට වෛර කරන අවස්ථාවල් වැඩි කරයි. නමුත් දෙවියන් වහන්සේ කියනවා ආත්මය තුළින් ඔබලාව මේ ස්ථානට මම ඇතුල් කරලා අවසానයි. ඒක නිසා උනන්දුවෙන් සහෝදරයන්ට ප්‍රේම කරපල්ලා. And because this stage that God has given you, He has exhorted you through the Spirit. He has given you the helper to help you in the time of need. And not only that, the Word of God says that be sober and be of sober mind and vigilant. For the enemy, your adversary, is as a roaring lion. He will give you more occasions to hate your brethren and less occasions to love your brethren. But the Lord is saying to sincerely love the brethren through the Spirit. Amen. දෙවියන් වහන්සේ අපේ මැද ඉන්නවා. Amen. මේ ඔයගොල්ලන්ට මම මේ දැන් කියන කිසි දෙයක් මේ නෝට් වල නැහැ. මම මේ දැන් දේශනා කරද්දී තමයි ශුද්ධාත්මයන් වහන්සේ එළිදරව් දෙන්නේ. මම දැකලා තිබ්බේ නැහැ මේ දේ මිදිස්සේ. දැන් ඔයගොල්ලන්ට මේ දීපු එළිදරව් අපි සත්‍යයේ ඉන්න නිසා උනන්දු කරනවා. මම දැක්කේ නැහැ ඒක. මම මේක ප්‍රෙපෙයාර් කරද්දී මේ දැන් ශුද්ධාත්මයන් වහන්සේ එළිදරව් දුන්නේ. And this that I have just told you is not in my notes. This is I have just had this revelation from the Holy Spirit. Hallelujah. අපි ආපහු එකතු වෙලා එකපාරක් කියමු. Let us read it once again together. සහෝදරයන්ට අවංකකමින් ප්‍රේම කරන පිණිස සත්‍යතාවට කීකරු වීමෙන් ඔබ සැමගේ ආත්ම පිරිසුදු කරගත් බැවින් සිතින් එකිනෙකාට උනන්දු ලෙස ප්‍රේම කරන්න. ඔබ මේ සත්‍යයේ සිටින නිසා දේව ආත්මය තුලින් ඔබට ප්‍රේම කිරීමේ හැකියාව දෙවියන් වහන්සේටද උන්වහන්සේගේ මැවිල්ලටද And දීලා because තියෙන නිසා ඔබ උනන්දුවෙන් අර යටහත් කාරණාව ගැන සැලකිලිමත් වෙන්න කියනවා.
Because you are in the truth, God has given you the Spirit, not only to love God, but to also love your brethren. So let us be in sincere love to God and to the brethren. Let us be mindful of this last point. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න රාජකීය ස්වාමීනි මේ ව්‍යවස්ථාවෙන් මොනවාද විශිෂ්ටතම ව්‍යවස්ථාවේ මොකක්ද කියන අහනවා. What is the greatest law? මොකක්ද විශිෂ්ටතම ව්‍යවස්ථාවේ ආඥාව කියලා වෙලා යේසුගෙන් අහනවා. Now someone has come and asked Jesus, what's the greatest commandment? දෙවියන් වහන්සේගේ ස්වභාවය මොකක්ද? වහන්සේ කිසි දිනක උන්වහන්සේගේ මහිමය බෙදා ගන්න නැති දෙවියන් වහන්සේ නේද? And what's the nature of God? His nature is not to share his glory with anyone. මෙතෙන්දී ක්‍රිස්තුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේට හදවතෙන් වීරියෙන් බුද්ධියෙන් ප්‍රේම කරපන්. But the Lord Jesus has said to love God with all your soul, with all your heart, with all your mind. හැබැයි එච්චර විදිහටම වැදගත් තව දෙයක් තියෙනවා. But there is something as important as that. ආමෙන්. උන්වහන්සේගේ මැවිල්ලට උඹලගේ සහෝදරයන්ට ප්‍රේම කරපන්. Love his creation and your brothers. නොකියා කිව්ව දේ මොනවද දන්නවද? Do you know what he said? මම ආවේ ඒගොල්ලෝ වෙනුවෙන් මැරෙන්න. I have come to die for them. අද අපි සභාවේ ඉන්නවා නම් If we are in the church ක්‍රිස්තුස් today, වහන්සේ මිලදීගත් තව සහෝදරයෙකුට උන්වහන්සේ පූජා වුණු ලෝකේ ඉන්න කිසි කෙනෙකුට අපිට වෛර කරන්න බෑ. if we are in the church today, we cannot hate any brother or sister that has been redeemed at the price of the blood of Jesus. පුංචි හෙලිදරවක් දෙන්නද ඔයගලන්ට? Shall I give you once more revelation? ඕගොල්ලොන්ට මේ වෙද්දී දෙවියන් වහන්සේ මතක් කරනවා ඇති ඕගොල්ලෝ කේන්තියෙන් ඉන්න මිනිස්සුන්ව. ඕගොල්ලෝ වෛරයෙන් ඉන්න මිනිස්සු ඇති. ඕගොල්ලෝ ආපහු කතා කරන්න නැති වෙන්න හිත හදාගෙන ඉන්න මිනිස්සු ඇති. And now you may be reminded of people who you have decided not to talk to, people that you are hating, people who made you angry. ඔය මිදුලටවත් මම ආයි නම් අඩිය තියන්නේ නැහැ. I won't even step into their yard. ටෙලිෆෝන් නම්බරෙත් මම ඩිලීට් කරලා දැම්මා. I even deleted their phone number. ආමෙන්. ඔන්න හොඳට අහගන්න. දෙවියන් වහන්සේ අපි පාපේ ඉද්දී නොවේද අපිට සමාව දුන්නේ? Now listen carefully. Didn't God love you even though you were dead in trespasses? අද නමස්කාර කාලයේදී අපි පසුතැවුනහම දෙවියන් වහන්සේ අපට සමාව දුන්නා කියලා ඔබ කී දෙනෙක් විශ්වාස කරනවද? How many of you believe that God forgave you when you repented during the worship time? ඔබට සමාව දුන්නාට පස්සේ දෙවියන් වහන්සේට ඔය දැන් ඒ කාරණාව ඒ පවාපව මතක තියෙනවා. Once he has forgiven you, does God remember your sin? ආමෙන්. දැන් මම මේ මොහොතේ මගේ කටින් වැරද්දක් වෙනවා. And now, if right now I make a mistake with my words, දැන් ඒ වෙච්ච වැරද්ද අතීත කාලේ නේද? isn't that mistake in the past now? ආමෙන්. දැන් ඔබ අවංකව හිතලා බලන්න. Now think honestly. ඇයි ඔබට තව කෙනෙක්ට ජීවත් සමාව දෙන්න බැරි? Why can't you forgive someone else? ඇයි තව කෙනෙක්ට ප්‍රේම කරන්න බැරි? Why can't you love someone else? දෙවියන් වහන්සේ අතීතයේ දෙවියන් වහන්සේ නෙමෙයි. උන්වහන්සේ වර්තමානයේ සහ අනාගතයේ දෙවියන් වහන්සේ. Our God is not the God of past. He is the God of the present and the future. Hebrews 11:1 please guys. Media team. Hebrews 11:1. ඔබට බැරි කාරණා මම කියලා දෙන්නද? Shall I tell you what you can't do? ඇයි ඔබට තව කෙනෙක්ට ප්‍රේම කරන්න බැරි? තව කෙනෙක්ට සමාව දෙන්න බැරි? Why you can't love someone else or can't forgive someone ඔබ else? තාම අතීතයේ ජීවත් වෙන නිසා. Because you're still living in the නමුත් past. දෙවියන් වහන්සේ ඉන්නේ වර්තමානයේ. But God is in the present. ආමෙන්. පැස්ටර් වුණාට පැස්ටර් දන්නේ නැහනේ. ඒගොල්ලෝ මට කරපු වැරද්ද. But Pastor, you don't know the mistake that they did to me. ඔයගොල්ලන්ට තේරෙනවද? Do you understand? පැස්ටර් දන්නවද මං ගැන කියලා තියෙන දේ ඒගොල්ලෝ? Pastor, do you know what they said about me? අපි දැන් ඔක්කොමල්ලා යන් කුරුසෙට. Shall we all go to the cross? ක්‍රිස්තුස් වහන්සේ මොනවද කිව්වේ? What did Jesus say? එන ගහපු මිනිස්සු පල්ලෙහා ඉන්නවා. The people who paced him are down. කටු ඔටුන්නක් දාලා බට දන්නේ පහර ගහපු මිනිස්සු පල්ලෙහා ඉන්නවා. Those who have given him the thorn crown and hid that with a rope are down මූණට there. කෙල ගහපු මිනිස්සු පල්ලෙහා ඉන්නවා. Those who have spit into his face are down there. රැවුල ගලවල ඇදලා ගත්ත මිනිස්සු පල්ලෙහා ඉන්නවා. Those who have taken away, who have torn apart his beard are down කරන්න there. පුළුවන් උපරිම නිග්‍රහය. ඇඳුම් ගලවල උන්වහන්සේ නිර්වස්ත කරපු සොල්දාදුවෝ පල්ලෙහා ඉන්නවා. Though, the soldier that stripped him, made him naked, is down there. ඇන ගැහුණු වෙලාවේ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේ වර්තමානයේ දෙවියන් වහන්සේ නා උන්වහන්සේ අර අතීතයේ වෙච්ච ඔක්කොම අමතක කළා කියන පියාණෙනි.
මොවුන් නොදැන කරන මේ වැරදි වලට කරපු වැරදි වලට නෙමෙයි මේ දැන් කරන වැරදි ඔක්කොටම සමාව දෙන්න ස්වාමීනි. And because Jesus knew that our God is the God of the present, he forgave everything. He forgave everything that they did in the past and said, Lord, forgive them, for they do not know what they are doing. අවුරුදු 5කට ඉස්සෙල්ලා කවුරු හරි අපිට කියපු වැරදි වචනයක් නිසා අපි හිතේ තාම තිත්තකම තියාගෙන උරණකම තියාගෙන වෛරය තියාගෙන අපි ඇවිල්ලා ශුද්ධයි සර්ව බලධාරී දෙවිඳු. And because of the word that someone said 5 years ago, we are still keeping that bitterness, that hatred, that anger in our heart. God is speaking. Amen. දෙවියන් වහන්සේ අපිව වෙනස් කරනවාද? ඇයි මේක වෙන්නේ? අපි තාම අතීතයේ ජීවත් වෙන නිසායි. Why does that happen? Because we are still living in the past. බලන්න හේබ්‍රෙව් 11:1 කියනවා මොනවද? Now faith was නෙමෙයි, will be නෙමෙයි, is. දෙවියන් වහන්සේ වර්තමාන දෙවියන් වහන්සේ. God is the God of present. Amen. Now faith is. Let's all say that together. Now faith is. So your God is a now God, not was God, not will be God. He is a now God. Amen. එහෙනම් ඔබත් අතීතයේ සිදුවීම් අතීතයට අමතක කරලා ක්‍රිස්තුස් වහන්සේත් එක්ක අපි යන ගැලි ඉවරයි. පවුලුතුමා කෝ මම ජීවත් වෙන නමුත් මම නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ දැන් මා තුළ ජීවත් වෙනවා. ඇයි? පරණ මිනිස්සයා මැරිලා වලලා දාලා ඉවරයි. එන්න ගැහිලා ඉවරයි. So today, let us forget what happened in the past. Let us forgive whatever in the past, and for we are already crucified with Christ. For Apostle Paul said, "It is no longer I who live, but Christ lives in me." For we were buried with Christ Jesus, and we are now raised again with Him. Please bear with me. දැන් ඔයගොල්ලෝ හිතන ඇති pastor දැන් අසනීප වෙන එකේ මේකේ මොකක්ද සම්බන්ධය? I'm going somewhere. Please bear with me. Amen. ඒ තමන්ට වැරදි කරපු හිත රිදවපු හිත තලපු කොන් කරපු හැම කෙනාම මොහොතක් දැස් පියාගෙන අපි ආඥා කරමු. Let us close our eyes and pray for a minute. විනා තප්පරය 30ක් අරගෙන ආඥා කරන්න සුදාත්මයන් වහන්සේට කියන්න මම නොදැනුවත්ව මගේ හිතේ ස්වාමීනි කවුරු හරි කෙනෙක් මම හිර කරගෙන ඉන්නවනේ. තිත්ත කමෙන් සමාව නොදෙමින් වෛරයෙන් ක්‍රෝධයෙන් දුකෙන් ඔයගොල්ලෝ දන්න දුකත් එකත් ආත්මයක් the spirit of hurt කියන්න මට මඟ පෙන්වන්න කියලා. හලෙලූයා. යාඥා කරන්න. හලෙලූයා. ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේගේ දරුවන්ටත් මට උපකාර කළ මැනව ස්වාමීනි. ස්වාමීනි අපි නොදැනුවත්වම හෝ අපේ සිතෙහි තිත්තකම වෛරය සමාව නොදීම ස්වාමීනි හිර කරගෙන ඉන්නවා නම් අපිට රෙදවපු වේදනා දීපු ස්වාමීනි අපිට පරුෂ්‍ය වචන වලින් කතා කරපු අපිව කොන් කරපු මිනිස්සු අපේ හිතේ තාම ඒ අතීත සිදුවීම් වල අපි නැවතිලා ඉන්නවා නම් ස්වාමීනි වහන්සේ අපට උපකාර කරන්න. Keep your eyes closed. Then ඔබ සිහි කරන්න ක්‍රිස්තුස් වහන්සේ සමග ඔබ ඇන ගැසුණු දවසේ. දැන් ඒ සියලුම පුද්ගලයන් ඒ සියලුම අවස්ථාවල් ඔබ ආත්මයෙන් ඒ කුරුසියට සම්බන්ධ කරන්න. ඔබ නැගිටින්න යන්න යපව. ආමෙන්. කියන්න පියාණනි ඒ මට රිද්දපු ඒ සිතුවීම් ඒ සියලු සිතුවිලි ඒ සියලු සිදුවීම් මම කුරුසියේ ඇනගසා මම නිදහස් වෙමි. ක්‍රිස්තුස් වහන්සේ එයටත් මෙලිය ගෙව්වා. උන්වහන්සේ ඒ කටුවටුන්නක් දරාගෙන ගුටි කෑවේ මේ බලකොටු වලින් ඔබට නිදහස දෙන්නටයි. හලෙලූයා. මේ කේන්තියේ ආත්මවලින්, කෝපයේ ආත්මවලින්, තිත්තකමේ ආත්මවලින්, තිත්ත නැත්තම් සමාව නොදීමේ ආත්මවලින් ඔබ නිදහස් කරන්නටයි. කියන්න සයන්නේ මට උපකාර කළා. හලෙලූයා. ඒ සියලුම දිනාට මම සමාවදී මම උන්න නිදහස් කරමි. යාඥා කරන්න. ඔබට එක පුද්ගලයන් දෙවියන් වහන්සේ මතක් කළා නම් ඔවුන්ව මතක් කරලා යාඥා කළා කියන්න ස්වාමිනී මේ සහෝදරිය මම ද නිදහස් කරනවා ස්වාමිනී. මම ඒ සිදුවීම ස්වාමිනී කුරුසියේ ඇනගසා ස්වාමිනී වහලලා දමනවා ස්වාමිනී. මක් නිසාද ඔබ වහන්සේ තුල සිටින ඕනම කෙනෙක් නව මැවෙල්ලක් වෙලා ස්වාමිනී. දැන් මම වර්තමානයේ වූ ඔබ වහන්සේ තුලයි ස්වාමිනී. හලෙලූයා. ආමෙන්. Father, we touch your people, Lord. May your peace descend in their hearts now. As they forgive their enemies, bless them, anoint them, and empower them, and let your peace reign in their hearts, Lord. In Jesus' name. Amen. Kidinita samadhanaya ternada.
Let me see your hands. Amen. අපි අවංකව මේ දිනේ කරොත් you'll see peace of God will come into your heart. Amen. අපි මේක දැන් මම ආයෙ දැන් සම්බන්ධ කරනවා අපි ආපහු වෙනවා දැන් වචනයට අපි කතා කරන කාරණාවට දැන් දෙවියන් වහන්සේ කැමැත්ත අපි දැක්ක 1 පේත්‍රස් 22 සහෝදරයන්ට අවංක කමින් ප්‍රේම කරන්නත් ඒකට අපි උනන්දු වෙන්නත් කියලා කිව්වා නේද? And we have seen in the book of 1 Peter chapter 1 verse 22 that to sincerely love the brother and to be fervent in that love. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඕකනම් යක්ෂයා නිරන්තරයෙන්ම ඕකට විරුද්ධව වැඩ කරන්න අපිව පොළඹවයිද නැද්ද? And if that is the will of God, wouldn't Satan try to move us to continuously work against it? Amen. ඒක නිසා තමයි යක්ෂයා නිතරම අපිව මෙන්න මේ පාප වලට වහල් කරන්න හදන්නේ. මොකද අපි තිත්තකම තියන් හිටියොත් අපි සේවය කරන්නේ කාටද? දෙවියන් වහන්සේට නෙමෙයි. බයිබලයේ කියනවා රෝම 6:16 ඔබ සැම කීකරුකම පිණිස දාසයන් කොට යමකට ඔබ සැමම බාර දෙන්නේවද? ඒ කියන්නේ ඕනම දෙයකට කීකරු වෙන්න ඔබ බාර දුන්නේ. ඒ කියන්නේ කෝපයට, තිත්තකමට, වෛරයට, පලි ගැනීමට, සමාව නොදීමට ඔබ බාර දුන්නොත් වෙන්නේ මොනවද? එය මරණයට පමුණවන්නෝ පාපය වේවා. ආමෙන්. ධර්මිෂ්ඨකමට පමුණවන්නා වූ කීකරුකම වේවා. හොඳ හෝ නරක ඔබ යටත් වෙන දෙයට ඔබ සැම කීකරු වන දෙයට දාසයන් වන බව ඔබ නොදැනද කියලා. For that's why Satan will try to make us sin, make us slaves to sin, to these things, to hurt feelings, to anger, to hatred. For it says in the book of Romans chapter 6 verse 16, do you not know that to whom you present yourselves slaves to obey, you are that one's slave whom you obey, whether of sin leading to death or of obedience leading to righteousness. Because you are that someone that you obey, whatever that you obey, righteousness or sin. Whatever that you obey, you become the slave of that person. Christus වහන්සේට ඔබ යටත් වුණොත් If you submit to Christ, ඔබ උන්වහන්සේගේ දාසයෙක්. you are going to be his ඔබ slave. යක්ෂයාට යටත් වුණොත් If you submit to Satan, ඔබ යක්ෂයාට දාසයෙක් වෙනවා. you are going to be his slave. ආමෙන්. හලෙලූයා. එතකොට එහෙනම් නැත්තරම යක්ෂයා අපිව ගන්න හදන්නේ උගේ වහල්කමට. නැද්ද? That's why Satan is constantly trying to take us to be his slaves. ආමෙන්. එහෙම කරලා අපි යක්ෂයාට වහල් වෙලා හොඳේ listen to me please okay හැමෝම මන් දිහා බලන්න. මේ යක්ෂයාගේ උපායවල වලට අහු වෙලා දැනම පසුතැවෙන්නේ නැතුව If we fall into his traps and not repent, අය රාජකීය අණ කඩ කරමින් by breaking those great commandments, ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව සුළු කරමින් by lowering the sacrifice of Jesus, අපි සභාවේ සහෝදර සහෝදරියන්ට ලෝකේ ඉන්න අයට වෛර කරනවා නම් සමාව නොදෙනවා නම් අපි වහල් වෙලා ඉන්නේ කාටද? if we hate the brothers and sisters in the church, those in the world, to whom are we slaves to? ක්‍රිස්තුස් වහන්සේ විශේෂයෙන් සභාව තුල අපි ගාව මෙන්න මේ විනය තිබිය යුතුයි. And this discipline should be in us, especially in the church. එපිස 5:25 කියනවා පුරුෂයනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට ඈ උදෙසා තමන්ම පාවා දුන්නාක් මෙන් නුඹලාත් භාර්යාවන්ට ප්‍රේම කරන්න. And it says in the book of Ephesians chapter 5 verse 25, husbands, love your wives, just as Christ also loved the church and gave himself for her. ක්‍රිස්තුස් වහන්සේ පාවා දීලා තමයි ප්‍රේමය පෙන්වන්නේ. එසේ කළේ දැන් උන්වහන්සේ පාවා දුන්න හේතුව කියනවා සභාව ශුද්ධව කැලලක් හෝ රැලි හෝ කැලල් රැලිම වෙන්නත් ඕනේ නැහැ. ඒ බඳු යමක් නැතුව කියන්නේ මේ තිතක්වත් අවශ්‍ය නැහැ. ඇයි? එසේ මෙසේ ලයක් නෙමෙයි ගෙව්වේ. එක පොත්‍රස් පොතේ කියනවා දි රායන රන් රිදියෙන් නෙමෙයි ලව මිදෙනු ලැබුවේ. කැලැල්ලක්වත් පළුද්දක්වත් නැති වූ පැටලු පැටුවෙකුගේ වැනි වූ ලේ වලින් තමයි අපි මෙදෙව් ලැබුවේ කියලා. ඒක නිසා කියනවා එසේ කලේ ශුද්ධව කැලලක් හෝ රැලි හෝ ඒ බඳු යමක්. ඒ කියන්නේ පාපේ ගාව ගන්නවත් එපා. තිත්තකම නුරුස්නා ගතියවත් එන්න දෙන්න එපා. වෛරය අමතක කරන්න.
And we see why that much of a sacrifice was done for us in verse 26. That he might sanctify and cleanse her with the washing of water by the word. That he might present her to himself a glorious church, not having spot or wrinkle or any such thing, but that she should be holy and without blemish. ඔන්න බලන්න රැලි හෝ ඒ බඳු යමක් නැතුව කොහොම සභාවක්ද? Not having spot or wrinkle, what kind of church? අද පණිවිඩයට කොහොමද එන්නේ ලස්සනට කියලා. තේජවන්ත සභාවක්. කිසි සභාවකට පුළුවන්ද දේව බලය නැතුව තේජවන්ත වෙන්න? Can any church be glorious without the power? දෙවියන් වහන්සේගේ බලය අත්දකින්න නැතුව Without seeing සභාවට the පුළුවන් ද power of තේජවන්ත God, වෙන්න? can a church become glorious? බෑ. එහෙනම් දෙවියන් වහන්සේගේ බලය තුල විශ්වාසය තියෙන්න ඕනේ. ඒ වගේම සහෝදරයන්ට කොහොමද උනන්දු ලෙස අවංකව ප්‍රේමය කරන්න. And then we should not only trust in the power of the Lord, but we should also sincerely and fervently love the brother. දැන් මම ඔයගලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න යනවා. Now I'm going to ask you a question. දැන් ඔයගලන්ට තේරෙනවද ක්‍රිස්තුස් වහන්සේ කොච්චර සලකනවද කියලා? කැලැල්ලක් හෝ පළුද්දක් හෝ ඒ බඳු යමක් නැති සභාවක් තේජාන්විත සභාවක් Tamanට ඔප්පු කරගන්න මොනවද කරේ උන්වහන්සේ? Tamanමව පාවා දුන්නා. එසේ මෙසේ මෙලයක් නෙවෙයි කිව්වේ පවු නැතුව Tamanම පූජා වුණා. Now, do you see how much importance Jesus gives to the church to be without spot or wrinkle or any such thing, for us to be a glorious church, that he paid the price by sacrificing his life without having any sin in him. ඔබගේ ජීවිතය වෙනස් කරන පණිවිඩයක් අද මේ අපි බෙදාගන්නේ. We are sharing together a message that will change your life. ආමෙන්. එහෙනම් අපි මුලින් ආඥා කළ විදිහට දෙවියන් වහන්සේගේ හඬ අසන්න ආත්මයෙන් ඉන්න. So to hear the voice of God, let us be in the spirit. දැන් ක්‍රිස්තුස් වහන්සේ එපමණ මිලයක් දීලා ගත්ත සභාවේ කිසිම කෙනෙක් හිටියද තමන්ගේ හොඳකමින් මේ ගැලවීමට ඇතුළු වුණා? Now, in the church that for which Jesus paid the price in full, was there someone who gained this position because of their good deeds? නෑ නේද? No, Amen. right? දැන් ඔන්න උන්වහන්සේ එකපාරට දකින්න යනවා මේ සිස්ටර් අර සිස්ටර්ට වෛර කරන්න පටන් ගන්නවා. And now he's suddenly going to see this sister hates that sister. මේ බ්‍රදර් අර බ්‍රදර්ව නොරුස්සන්න පටන් අරන්. This brother started abusing that brother. දැන් සභාවට මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? What has come to the church now? ලෙයින් පවිත්‍රව මිලදීගත සභාවට මෙන්න මේ සිස්ටර්ත් මේ බ්‍රදර්ත් වහල් වෙන කෙනාට ස්වාමිත්වය දෙනවා නේද? හොඳට මාත් එක්ක ඉන්න. ආමෙන්. වහල් වුණ නිසා යක්ෂයාගේ මේ තිත්තකමේ ආත්මයට, වෛරයේ ආත්මයට, ක්ෂණික කෝපයේ ආත්මයට, ආමෙන් මැසිවිලි කීමේ ආත්මයට මේවට යටත් වුණ නිසා මෙන්න සභාවට දැන් කැළලියෙන්න පටන් අරන්. Now, because that brother and sister have submitted themselves to the spirit of anger, of hatred, of hurt feelings, of complaining, now blemishes are starting to enter the church. ආමෙන්. සභාව දැන් මෙන්න අර පවිත්‍ර කරලා ලෙයින් මිලදීගත් සභාව දැන් මෙන්න paludu වෙන්න පටන් අරන්. Now the church that was cleansed and washed in the blood of Jesus is starting to have spouts. ආමෙන්. හැබැයි සභාවට ඇවිල්ලා දෙවියන් වහන්සේට මම ප්‍රේම කරනවා. But when they come to church, I love God. හැබැයි උන්වහන්සේ පූජා වුණු උන්වහන්සේගේ ශරීරයට වෛර කරනවා. But they hate the body of Christ that was sacrificed. දැන් ඊළඟ ටික කියද්දි ඕගොල්ලෝ පොඩ්ඩක් කැමති වෙන්නේ නැහැ. And when I'm going to say the next bit, you're going to be a bit uncomfortable. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ පූජා කරලා ගත්ත, මිලදී ගත්ත, අයිති කරගත්ත, Tamanට කැප කරගත්ත මේ සභාව කවුරු හරි අපවිත්‍ර කරනවා නම්, කැලැල්ලක් පළුද්දක් මේ සභාවට ගේනවා නම් මොනවද දන්නවද ක්‍රිස්තුස් වහන්සේ කරන්නේ? යබ ගන්නවා ඊට. Do you know what Christ does to those who bring dirt, who bring blemishes to the church that was redeemed at the price of Jesus, that was cleansed and washed in the blood of Jesus to be without spot or without blemishes? Amen. Christ will take that person out. ඔගොල්ලෝ දැන් හිතේ pastor මාරා කන්න කියන්නේ කියලා. And now you may be thinking, but Pastor, Amen. you are saying something. ඔගොල්ලෝ දැන් incredible. එකම හිතන් දැන් ඔගොල්ලෝ කී දිනෙක මට ආදරේද?
Now let us think for a moment. How many of you කියන්නේ love me? කතාවක්වත් නැහැනේ. කමක් නැහැ. මම මේ හිතා ගන්නම්කෝ. උදාහරණයක් විදිහට මම අහන්නේ. හොඳයි. ඕගොල්ලෝ මට ආදරය කරනවා නම් If you love me, ආමෙන්. ඕගොල්ලෝ කී දෙනෙක් මගේ බිරිඳට වෛර කරනවා? how many of you hate my wife? ආමෙන්. පුළුවන්ද? Can you? මට ආදරය කරලා But loving me, මගේ මාංශයෙන් මාංශය වූ මගේ ඇටෙන් ඇටේ වූ මගේ බිරිඳට වෛර කරන්න පුළුවන්ද කාටද? can you hate the flesh of my flesh, the bone of my bone, my wife? මමයි බිරිඳයි කියන්නේ දෙන්නේ නෙමෙයි. එක්කෙනයි. Me and my wife are not two people, we are just one. ඒතර කවුරු හරි මගේ බිරිඳට අපහාස කරොත් කවුද බිරිඳ වෙන්නේ නැගිටින්නේ? If someone hurts my wife, who is going to stand up for her? මම. Me? දැන් ඉතින් ක්‍රිස්තුස් වහන්සේ. Now think Christ. ක්‍රිස්තුස් වහන්සේ පූජා කරලා උන්වහන්සේගේ හිස වෙලා දැන් ශරීරේ ඉන්නවා. ශරීරයට කවුරු හරි wrinkles ගේනවා, spots ගේනවා, කැලලි ගේනවා. උන්වහන්සේට අගෞරව වෙන දේවල් දැන් ශරීරේ කරන්න හදනවා. Now to the body that he paid the price for, that he sacrificed his life for, now people, someone starting to bring blemishes, wrinkles and spots. ආමෙන්. ඕක පේන්න කරන්නත් පුළුවන්, හිතින් කරන්නත් පුළුවන්. හැබැයි අපතක් කරන්න එපා. අපි ගනුදෙනු කරන්නේ දැන් දෙවියන් වහන්සේගේ. සිත් විමසන සියලු සිතුවිලි දන්න දෙවියන් වහන්සේකයි. And they can do it by showing it to the others or just by thought. But remember that we are now dealing with the God who thinks, who weighs our thoughts and heart. දැන් අපි පණිවිඩය අවසානයේ යොමු වෙන්න යන්නේ. We are now reaching the end of the අපි දැන් message. කතා කරන්නේ ඇයි සභාව තුල අසනීප තින්නේ? පළවෙනි කාරණාව මොකද්ද? We are now talking about why the church has sicknesses. And among what's the many first reasons. reason? හොඳේ. කීකරුකම් තුලින් ඇදහිලා නැතිකමින් ඔය ඔක්කොම අතර අද මම කතා කරන්න දෙකක් තෝරගත්ත දෙවියන් වහන්සේ මග පෙන්වීම අනුව එකක් බලය අවිශ්වාස කිරීම දේව බලය. And among many reasons we have spoken about only two, and the first one was denying the power. දෙවෙනි කාරණාව. And the second point, දැන් මම ගොඩාක් කාරණා ඔයගොල්ලොත් එක්ක පසුබිම දැන් හැදුවා. දැන් I have- අපි යන් හැම කෙනාම 1 කොරින්ති 11 වෙනි පදිච්චේ. and now I have built up a background with different reasons. And now let us go to the book of 1 Corinthians chapter 11. අපි ශුද්ධ මේසයට සහභාගී වෙද්දී සිහි කරන්නේ මොකද්ද? What do we remember when we take part in the Holy Communion? උන්වහන්සේගේ ශරීරය සහ උන්වහන්සේගේ ලේ නේද? Isn't it his body and his blood? right 1 කොරින්ති 11:27 වෙනි වගන්තිය. 1 Corinthians chapter 11 verse 27. එහෙයින් නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ නොහොත් ස්වාමින් වහන්සේගේ කුසලාණෙන් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය. Therefore, whoever eats this bread and drinks this cup of the Lord in an unworthy manner will be guilty of the body and the blood of the Lord. නමුත් එක් එක්කෙනා තම තමාගේම ශරීර තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ ඒ කුසලාණෙන් බීවාවේ මක්නිසාද කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම් ඔහු කියමු බලන්න ඊටු ටික තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය බොන්නේය. But let a man examine himself, so let him eat of the bread and drink of the cup. For he who eats and drinks in an unworthy manner eats and drinks judgment to himself, not discerning of the Lord's body. You drink judgment. You eat judgment. දැන් ඕකේ දැන් ප්‍රධානම කාරණාව දැන් එහෙනම් අපි හොයාගන්න ඕනේ මොකද්ද? බොන්නව තැනැත්තේ මොකක් නොවිමසනවා නන්ද ඔය ප්‍රශ්නේ වෙන්න යන්නේ. So what's the main thing that we need to take out of this? ශරීරය. කාගේ ශරීරය ගැනද මේ කතා කරන්නේ? සභාවනේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගැන. දැන් ඊළඟ ඉතිස්සලා පිටුවට පෙන්නන්න 1 කොරින්ති 10:16 වෙනි වගන්ති අපි බලමු. මොකද්ද මේ ශරීරය කියන්නේ කියලා? And so those who are drinking and eating without discerning of the body are eating and drinking for their own judgment. ඊළඟ දවසේ ඔබ ශුද්ධ මේසයට සහභාගී වෙද්දී රොටි අතට ගනද්දී කුස්සලානේ අතට ගනිද්දී හිතේ තිත්තකමක් තියෙනවා නම් කෝපයක් තියෙනවා නම් පානය කරන්න එපා. And the next time that you take the bread and the cup into your hand, if you have any bitterness, any hatred, do not eat and drink of රොටිය it. අනුභව කරන්න එපා. Do not eat the bread. බයිබලයේ කියන ඔබ දඬුවම් පැමිණෙන පිණිස කන්නේ කියලා. For the Bible says that you are eating for your own judgment. අප විසින් ආශිර්වාද කරන 10 වෙනි වගන්තියේ 10 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය අප විසින් ආශිර්වාද කරන
ආශිර්වාද කුසලාන වනාහි ක්‍රිස්තුස් වහන්සේගේ ලේ සහභාගීකම නොවේද? And the book of 1 Corinthians chapter 10 verse 16. The cup of blessing which we bless, is it not the communion of the blood of Christ? අප විසින් කඩන රොටිය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගීකමක් නොවේද? And the bread which we break, is it not the communion of the body of Christ? ඊළඟ වාක්‍ය අපි එකතු වෙලා කියමු බලන්න. Let us say together the next verse. කුමක් හේින්ද බොහෝ දෙනෙක් වූ කවුද? අපි එක රොටියක්ය. For we, though Aha. many, are one bread and one body. ඊළඟ වාක්‍ය මොකද්ද වචනේ? එක හලෙලූයා. අපි එහෙනම් මේ රොටිය අතට ගන්න හැම මොහොතකම හිතන්න ඕනේ මේ අපි ඔක්කොමල්ලම එක ශරීරයක්. Every time we take the bread into our hands, we should remind ourselves that we are all one body. මක් නිසාද අපි සියල්ලෝ රොටි ගොඩකද එක රොටියකද? එක රොටියක. මොකද්ද රොටිය කියන්නේ? ශරීරයක පංගුකාරය වෙලා ඉන්නවා. For we all partake of that one bread. We are all partakers of one body. එහෙනම් අපි මේ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙද්දී අපි ක්‍රිස්තුස් වහන්සේ විශේෂයෙන් ශරීරයට උන්වහන්සේගේ ලේට සහභාගී වෙද්දී අපි තුල තිත්තකම තියාගෙන මේ දේ කළොත්, අපි තුල වෛරය තියාගෙන මේ දේ කළොත්, අපි තුල සමාව නොදීම තියාගෙන මේ දේ කළොත් මොකද වෙන්නේ අපිට? There will be judgment. So if we take part of the body and of the blood of Christ, every time we take the Holy Communion, if we keep hatred, unforgiveness, anger, bitterness in our hearts, we are only taking judgment for us. ඇයි අද සභාව තුල බොහෝ දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ගේ ලෙඩ සොඳ වෙන්නේ නැහැ කවදාවත්. කොච්චර යාඥා කරත් පුංචි සොයක් එනවා ආයෙ එනවා. පුංචි සොයක් එනවා ආයෙ එනවා. හැමදාම ඒගොල්ලෝ අසනීපයි. හේතුව මොකද්ද? So why are there many people in the church whose sicknesses are never getting healed? They get healed for a while and then they're sick again. They're healed and they're sick again. Why is that? They're drinking judgment. They're eating judgment. They are doing wrong against. They're bringing wrinkles and spots to the body of Christ. කීදෙනෙක් හිතලා බලන්න මේ දේ. Hatred නැත්තම් වෛරය කියන්නේ යක්ෂාත්මයක්. Now let us think for a moment. Hatred is a spirit. නේද? සමාව නොදීම unforgiveness කියන්නේ යක්ෂාත්මයක්. Unforgiveness is also an evil spirit. කෝපය කියන්නේ යක්ෂාත්මයක්. Anger is a spirit. යක්ෂාත්ම ගඳද සුවඳ? ගඳයි නේද? Evil spirit smelling good or bad? කවුරු හරි සුවඳයි ගොවද? නෑ නේ. හොඳයි. ගඳ දේවල් අපි දාන තැන කොහමද? What's the place where we put ගෙදර? smelly things? බෙඩ්රූම් එකේ කොහොමද නෙමෙයිනේ? බින් එකට දාන්නේ. Don't we put them into the bin? දැන් ඔයගොල්ලෝ හිතන්න Now think. සමාව දීම නැහැ. තිත්තකම වෛරය කෝපය නැමැති බින් එක කර ගහගෙන අපි යනවා සභාවට. අපි යනවා වැඩට. අපි යනවා ලෝකෙට. කවුද ගඳ ගහන්නේ දැන්? You are now taking the bin of our unforgiveness, bitterness and hatred and you are going to the church, to your workplace and to your family. සුභාරංචි කියන්නත් යනවා. You're even going to spread the gospel. ආමෙන්. හැබැයි ගඳ ගහනවා. But you're stinky. හැබැයි මේ ශරීරය උතුම් නිසා ක්‍රිස්තුස් වහන්සේ කියනවා නෑ නෑ. මම පූජා වුණේ කැලැල්ලක්වත් පළුද්දක්වත් ඒ බඳු යමක්වත් නැති ශරීරයක් මට ඔප්පු කරගන්න. තේජාන්විත ශරීරයක්. එහෙනම් මොනවද කරන්නේ? You have to change. ඔබ වෙනස් වෙන්න. ආමෙන්. දැන් ඔගොල්ලෝ හොඳට හිත ගන්න මේ පාඩම හොඳේ. මම මේ කිසි කෙනෙක්ට පෞද්ගලිකව කිසි දෙයක් මේ කියන්නේ දෙවියන් වහන්සේ දීපු පණිවිඩය කියන්නේ. අපි තුල ඔබ තුල කියන්නේ නැතෝ කියන්නම් කොහෙම අපි තුල තිත්තකම සමාව නොදීම කෝපය වෛරය ඊර්ෂ්‍යාකම තියෙනවා නම් it can kill you. It can kill me. It can destroy us. Very serious. ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ලෙන් පූජා කරන සභාව අපවිත්‍ර කරන්න දෙන්නේ නැහැ කාටවත්. For Christ will not let the church for which he has shed his blood to Amen. become ටිකක් දරුණු දෙයක්. දැන් අපි බලමු ඒක බයිබලයේ කොහොමද කියන්නේ කියලා. දැන් අපි ආයේ 11 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියට. So let us go again to the book of 1 Corinthians chapter 11 verse 28. ඒක නිසා කියනවා සභාවට එද්දී ස්වර්ගයට බයිබලයේ කියන නුඹලාගේ පොඩකින් මන් දිහා බලන්න.
ශුද්ධ දෑත් ස්වර්ගයට ඔසවලා දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරන්න කියලා. And in the Bible says to raise your holy eyes and Holy hands. holy hands and praise the Lord. හීබ්‍රු සංස්කෘතියේ ශුද්ධ දෑත් කියන්නේ ස්වර්ගයට දෑත් ඔසවන්න පුළුවන් හිතේ තිත්තකම නැති කෙනෙක් විතරයි. According to the Hebrew culture, you can raise your holy, clean hands only if you don't have bitterness in your heart. එහෙනම් හෝලි කොමිනියන් ගන්න දවස් විතරක් නෙමෙයි සභාවට ඇවිල්ලා ස්වර්ගයට අත උස්සන්න ඉස්සෙල්ලා හැමදාම පුරුදු වෙන්න හදවත පරීක්ෂා කරන්න. කවුරු හරි ඉන්නවද හිර වෙලා තිත්තකමේ? කවුරු හරි ඉන්නවද හිර වෙලා මට සමාව දෙන්න බැරි? දන ගහලා පසුතැවෙලා උන්වහන්සේගේ ශක්තිය ඉල්ලන්න. So not only on the days when we take Holy Communion, but every time you go to church, every time you raise your hands to heaven, examine yourself and think, am I holding grudges against someone? Am I holding bitterness against someone? Am I angry to someone else? Amen. Very serious thing, okay? 28 වෙනි වගන්තිය. නුමුත් එක් එක්කෙනා අනිකාව සෝදිසි කොට එහෙමද තියෙන්නේ? එක් එක්කෙනා තම තමාම සෝදිත කොට තමන්වම සෝදිසිටි කොට ඒ රොටි කෑවෑවේ. මොකද්ද මේ රොටිය ගන්නවා කියන්නේ? රොටියේ පංගුකාරකම කියන්නේ මොකද්ද? ශරීරයේ පංගුකාරකමයි. සභාවට එනවා කියන්නේ අපි මේ රොටිය කනවා. ආමෙන්. හග් එකක් දෙනවා කියන්නේ රොටිය කනවා. හග් එක දෙන්න ඉස්සෙල්ලා ගෙදරින් හදවත පිළිල කරන් එන්න. For it says in the book of 1 Corinthians chapter 11 verse 28, but let a man examine himself, so let him eat of this bread. So every time you come to church, you hug someone, you are partaker of this bread. Every time you raise your hands to heaven, you praise the Lord, you are partaking of this bread. Before coming to church, before you hug someone, examine yourself and clean yourself. ඒ රොටි කෑවේ ඒ කුසලානෙන් බීවාවේ මක් නිසාද? මොන බලන්න. කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම පැමිණ ලෙස කන්නේය බොන්නේය. For he who eats and drinks in an unworthy manner eats and drinks judgment to himself, not discerning of the Lord's body. මේ දේ මෙච්චර දෙවියන් වහන්සේ කතා කරලත් අපි මේ පාපය තුල ජීවත් වෙනවා නම් ඊට පස්සේ කියනවා ඉන් නිසා ඔබ සැම අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. දැන් තේරෙනවද? And for this reason many are weak and sick among you and many sleep. බොහෝ දෙනෙක් මේ ලස්සනට කියලා තියෙන්නේ මැරෙති කියන එක. හොඳේ? බොහෝ දෙනෙක් නින්දට පත් වෙති. And many sleep. අපි අපම මේ දැන් එක මේ වාසියක් තියෙනවා හැබැයි. අපි නින්දට පත් මොකද කිතුනුව මැරෙන්නේ නැහනේ. කිතුනුව නින්දට පත් වෙනවා කියන්නේ කොහෙද යන්නේ? ඒගොල්ලෝ ස්වර්ගයට යනවා. මෙහෙම කැමති නම් තිත්තකම තියන් ඉන්න. But there's one advantage because the Christians do not die, they Amen. just sleep Christus- and awake again in heaven. ක්‍රිස්තුස් වහන්සේ මාගේ යහපත් සේවකය නෙමෙයි. මාගේ පහත් සේවකයා ගනු ඉදල මතු පැමිණ රාජ්‍යයේදී නුඹලාට පාරවල් අතු ගන්න මම සලස්වමි. ආමෙන්. විපාක දෙනවනේ. තිත්තකම තියන් හිටියා නම් වචනයෙන් කොච්චර කිව්වත් හැදුන්නේ නැත්තම් ගනු ඉදල. Amen. Hallelujah. But if you want to please your master and to hear him, well done, my faithful servant. Let's hear and let's obey. Amen. අපි අපම විමසමු නම් අප විනිශ්චය කරන්නේ නැහැ. අපි අපිට අවංකව ජීවත් වෙනවා නම් there will be no judgment. අසනීප වෙන්න යන්නේ නැහැ. මරණයටපත් වෙන්න යන්නේ නැහැ. ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. If you're honest to yourself, if you examine yourself, you won't be sick, you won't be weak. Amen. අප විනිශ්චය කරන ලබන්නේ නැත. නමුත් අප විනිශ්චය කරනු ලබන කාල ලෝකයා සමග ඔන්න බලන්න. දැන් ඔක්කොමලා හිතන්නේ ජේසු අනේ අර Lamb of God හැමතිස්සම හැම එකටම සමාව දෙනවා කියලා. බලන්න. ලෝකයා සමග වරදටපත් නොවන පිණිස සාතන්ගෙන් දඬුවම් ලැබමු කියලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේගෙන් දඬුවම් ලැබමු. For if we would judge ourselves, we would not be judged. But when we are judged, we are chastened by the Lord. Hallelujah. උන්වහන්සේ ප්‍රේම කරන අයව හික්මවනවා.
He will chasten those ආමෙන්. whom he loves. සමහර එතකොට දැන් හිතා ගන්න එහෙනම් යම් යම් කාරණාවලට යාඥා කර ඉන්නවා. තාම නෑ උත්තර. ඇයි? වෙනස් වෙයක්. Now think for a moment. You are praying for some reason continuously, but still no answer. Think Amen. for yourself. Do you need changement? ප්‍රේම කරපන්න. උනන්දුවෙන් එකිනෙකාට ප්‍රේම කරපන්න. ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. Love one another, fervently love one another, and let Hallelujah. us change our අපි නැගී lives. සිටිමු. That's the end of the preaching. Amen. කී දෙනෙක්ට දෙවියන් වහන්සේ කතා කරාද මේ වචනයෙන් අද පන්තියෙන්? Hallelujah. ස්තුති වේවා. Hallelujah. රෙමෂන්දලරමන්සෝ. ස්තුති වේවා. Hallelujah. සහෝදර ජෝඩ් අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු අද පණිවිඩය නිසා අපිට කතා කරපු පණිවිඩය නිසා මේ යානි ඔබවහන්සේට ස්තුති කරනවා අද දින ඔබවහන්සේ දුන්නා වූ පණිවිඩය තුල ප්‍රේමය තුල කොතරම් උසස් ගුණාංගයක් තියෙන්නේ ඒකේ වාසිය ඔබවහන්සේ අපිට පහදලා දුන්නේ ස්වාමීනි ඔබවහන්සේට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා ස්වාමීනි ස්තුති වේවා අපේ දෙවියන් වහන්සේ ප්‍රේමයේ දෙවියන් වහන්සේ අපි හැමදෙනාම මොහොතක් දැස් පියාගෙන අන්තර්ජාලය එකතු වෙන්න දුවේ පුතේ ඔබත් එකතු වෙන්න අර මං මුලින්ම කියපු දෙවියන් වහන්සේ පිළිකුල් කරන කාරණා මතකද ඔබට අවංක වෙලා මතක තියාගන්න කියලා කිව්වා ඔය කාරණා තුල අපි ජීවත් වෙනවා නම් අපිට මේ දේව රාජකීය අන පිළිපදින්න බෑ අපි මොහොතක් දේව පාමුලට ගමන් කළා යටහත් වෙලා අපි කියමු ස්වාමිනේ මන් තුල කිත්තම තියෙනවා නම් සමා වෙන්න. ස්වාමිනේ ඔබ වහන්සේට විරුද්ධව මම පව් කර තිබෙනවා නම් සමා වෙන්න. මන් තුල ස්වාමිනේ සමාව නොදීම තියෙනවා නම් මට සමාව මැනව ස්වාමිනේ. මන් තුල වෛරය තියෙනවා නම් ස්වාමිනේ හැම කෙනෙක්ම යාඥා කරන්න පටන් ගන්න. හලෙලූයා. මම උදාරම් කියන කෙනෙක් නම් මට සමාව වෙන්න කියන්න. මම මුදලට ප්‍රේම කරන්නෙක් වෙලා හිටියනම් ස්වාමිනී මට සමාව දුන්න මැනව කියන්න. ස්වාමිනී මම පාරට්ටු කරන්නෙක් වෙලා ඉන්නවනම් ස්වාමිනී මේ මොහොතේ මම ඔබ වහන්සේට යටහත් වෙනවා මට සමාව වෙන්න. ස්වාමිනී මගේ මුඛයෙන් නිතරම අපහාස නික්ම වෙනවනම් ස්වාමිනී මම මනුෂ්‍යයට අපහාස කරන කෙනෙක් වෙලා ඉන්නවනම් ස්වාමිනී මට සමාව වෙන්න කියන්න. ස්වාමිනී මම මව්පියන්ට දෙමව්පියන්ට අකීකරු වෙලා ඉන්නවනම් ස්වාමිනී මට සමාව වෙන්න අද පටන් වෙනස් වෙන්න අනුග්‍රහය කරුණාව දෙන්න. ස්වාමිනී මම නිතරම මැසිවිලි කියන කෙනෙක් නම් මගේ හදවතේ කිසිම ස්තුතියක් කිසිම කෙනෙකුට කිසිම වෙලාවක නැති කෙනෙක් නම් ස්වාමිනී මට සමා වෙන්න. මම අභක්තිකව ඔබ වහන්සේව දන්නේ නැති ආකාරයට මේ ලෝකේ ජීවත් වෙනවා නම් මට ඒකට සමා වෙන්න. මම ජන්ම ස්නේහය නැතිව ස්වාමිනී සමාදානය නොවන්නේ නැතුව ස්වාමිනී මම මේ කේලම් කෙවින් මිනිස්සයා කොටවන කෙනෙක් වෙලා ඉන්නවා නම් ස්වාමිනී මට සමා වෙන්න කියලා කියන්න. මම තෘෂ්ණාවට වහල් වෙලා ඒක මැඩපවත්තු ගන්නේ නැතුව මාංශයේ ජීවත් වෙමින් සිටියා නම් ඔබ පසුතැවෙන්න දුවේ පුතේ. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරුණාව නොතිනක දේව වචනේ කියනවා. උන්වහන්සේ බලවන්තව සිටින ඔබට උපකාර කරන්නට. හලෙලූයා. මක්තිසාද උන්වහන්සේ කිව්වා අපේ දුර්වලකමේදී උන්වහන්සේගේ ශක්තිය සම්පූර්ණ වෙනවා කියලා. මාගේ කරුණාව උඹලාට සෑහේ කියලා උන්වහන්සේගේ වචනේ කිව්ව 2 කොරින්ති පොතේ පාවුලතුමාට. හලෙලූයා. අපි යහපතට ප්‍රේම කරන්නේ නැතුව ඉන්නවා නම්, අපි හිතුවක්කාර වෙලා ඉන්නවා නම්, අපි අහංකාරය වෙලා ඉන්නවා නම්, අපි සැප සෙල්ලමට ප්‍රේම කරන අය වෙලා ඉන්නවා නම් අපි යටහත් වෙමු. අපි ක්‍රූරකම් කරනවා නම් වෛර කරනවා නම් කිසි මෘදුකමක් නැතුව අපි හිත දැඩි කරගත් කිතුණු වෙලා ඉන්නවා නම් අපි යටහත් වෙමු දුවේ පුතේ. යාඥා කරන්න හැම කෙනෙක්ම හලෙලූයා. රිමසන්දල මම ශිරේ මිහිරි සුවඳක් ලෙසින් ඔබ යාඥා ඔබ ළඟ ඉන්නේ මේ ඔබ යාඥා කරන්න හල පූජාවක් වෙලා ඔබ පසසන්නේ මේ නැවතවතා කියමු මිහිරි සුවඳක් ලෙසින් මිහිරි සුවඳක් ලෙසින් ඔබ ළඟ ඉන්නේ මේ පූජාවක් වෙලා ඔබ පසසන්නේ මේ
මුළු ලෝකයම අතහැරලා ඔබ ළඟට එමි පූජාවක් වෙලා ඔබ පසසන්නේ මුළු ලෝකයම අතහැරලා මුළු ලෝකයම අතහැරලා ඔබ ළඟට එමි පූජාවක් වෙලා ඔබ පසසන්නේ මම සමීඳුන්ගෙන් එක් දෙයක් ඉල්ලන්නේ මුළු හදවතින් මම එය සොයන්නේ එතුමාලිගයේ සැමදාම වෙසෙන්නේ අලංකාරේ සැමදා දකින්නේ මිහිරි සුවඳක් ලෙසින් ඔබ ළඟ ඉන්නේ පූජාවක් වෙලා ඔබ පසසන්නේ මිහිරි සුවඳක් ලෙසින් මිහිරි සුවඳක් ලෙසින් හලෙලූයා ඔබ ජීවත් වෙනවද මේ බඳු ජීවිතයක් දෙවියන් වහන්සේ ළඟින්ම ඉන්න උන්වහන්සේට ප්‍රසන්න යාගික පූජාවක් වන්න පූජාවක් වෙලා ඔබ පසසන්නේ පූජාවක් වෙලා පූජාවක් වෙලා ඔබ පසසන්නේ විමශංගල බරසේ යරමාතේ අපි යාඥා කරමු සෙනෙහවන්ත හලෙලූයා ඉතින් සෙනෙහවන්ත අපි දෙව මෙහි අවසානයට පැමිණ තිබෙන්නේ හලෙලූයා නමුත් මම උදෙසා යාඥා කරනවා පියාණනි අන්තර්ජාලයෙන් අප හා එකතු සිටින සියලුම සහෝදර සහෝදරයන් උදෙසා මම මැදිහත් වෙනවා ස්වාමීනි. අද මේ පණිවිඩයෙන් ඔබ වහන්සේ උන්ට කතා කරපු නිසා ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේට කැප වෙන්නට නැවත තීරණ ගත් ඒ වෙනස් වුණු හදවත් නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේ අදට ජීවමාන නිසා. ඒ ජීවමාන හස්තය ස්වාමීනි රෝගීව සිට ස්වාමීනි. සුවය ලබන්න බලාපොරොත්තු සිටින වහන්සේගේ දරුවන් මත තවන වෙනවා. ඔබගේ රෝග තුල ඒ රෝග පිටුපස්ස ක්‍රියාත්මක වෙනවා. සියලුම අන්ධකාර බලවේග බන්ධන අඳුරු ආප ඔබගේ ජීවිතෙන් දුර වෙන්න අන කරනවා නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් හිසේ සුර දෙපතුල දක්වා ඔබ සුව ලබන්න මේ මොහොතේ ප්‍රශංසාවත් ස්වාමී ගෞරවය වේවා ස්වාමිනේ මහිමය නමස්කාර ප්‍රශංසා ඔබටයි ස්වාමී ස්වාමිනේ මේ වහන්සේගේ දරුවන් ආලේප කළ මැනව ආශිර්වාද කළ මැනව ඔබගේ දිව්‍ය බලයෙන් ඔවුන් ආරක්ෂා කළ මැනව ස්වාමී යේසුස් වහන්සේගේ බලවන්ත උතුම් නාමයෙන් ආමෙන්. ඉතින් සෙනෙහවන්තේ නැවතත් ලබන ඉරුදිනත් මේ බඳුම සජීව විකාශයකින් දේව මෙහෙයකින් ඔබ හා සමග මුණ ගැහෙන තුරු ඔබට සැමටම ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද වේවා. ආමෙන්. හලෙලූයා.